අයිබෝවන් සියලුම දෙනාට අද අපි සාමාන්‍ය දැනීම පාඩම යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 වසරේ මාර්තු 21 වෙනිදා පැවැත්වුණු ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය. මෙතෙන්දී 2021 නවවසරේදී නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අයදම් කරපු නවක ශිෂ්‍යයාවන්ට මේ අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම 2020 වසරේදී නීති ප්‍රවේශ විභාගයට අයදුම් කරලා රටේ පැවතිච්ච අයහපත් තත්ත්වය වගේම ලෝකෙම වෙලාගත් කොරෝනා වසංගතය හමුවේ විශාල අමතර කාලයකින් පසුව විභාගයට පෙනී හිටපු ශිෂ්‍යයාවන්ටත් සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය තුලදී නැගුණු ඒ ප්‍රශ්නවලට ඔබ ප්‍රමුඛ ලෝ ස්කූල් අධ්‍යාපන ආයතනය විසින් www.pramukhalawschool.com අපගේ වෙබ් අඩවිය හරහා අපිත් එක්ක සහසම්බන්ධ වෙලා ලබාගත් දැනුම ඒකරාශී කරගෙන ඒ විභාගයට පෙනී සිටිලා තමන්ට කොතරම් දුරට සාර්ථක වෙන්නට හැකියාව ලැබුණද කියන කාරණාවත් මේ දේශනයත් එක්ක සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට අදාළව ඔබේ අවධානය ලක් කරන්නත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම 2021 වසරේ නවක ශිෂ්‍යයාවන් දැනටමත් අපිත් එක්ක විශාල සංඛ්‍යාවක් එකතු වෙලා ඉන්නවා. මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා එකතු වෙලා ඉන්න අපේ ශිෂ්‍යයාවන්ට දැනුම් දෙන්න ඔබගේ යාළුවන්ටත් මිත්‍රයින්ටත් www.pramukhalawschool.com වෙබ් අඩවිය හරහා අඛණ්ඩව අපගේ දේශවලට සම්බන්ධ වෙලා නීතිඥ වෘත්තියට එළඹීමේ සිහිනය සාර්ථක කරගන්නට ඔවුන්ටත් මේ පණිවිඩය රැගෙන යන්න කියලා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. හොඳ අද දේශනය තුලදී අපි අවධානය ලක් කරනවා 2021 මාර්තු 21 වෙනිදා පවත්වපු නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය පිළිබඳව. එහිදී ඔබ දන්නවා සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට law entrance වලදී MCQ ප්‍රශ්න 30කුත් කෙටි උත්තර බලාපොරොත්තු වෙන ප්‍රශ්න 20කුත් විදියට සමස්ත ප්‍රශ්න 50ක ප්‍රශ්න පත්‍රයක් ලැබෙන්නේ. අපි අද දිනේදී මේ ප්‍රශ්න පත්‍රය සාමාන්‍ය ප්‍රශ්න විදිහට කෙටි උත්තර බලාපොරොත්තු වෙන ප්‍රශ්න විදිහට බහුතරයක් ප්‍රශ්න රැගෙන අපි කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතාමත්ම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී අපි මේ අවධානය ලක් කරන කරුණු විශේෂයෙන්ම අලුතෙන් විභාගයට පෙනී ඉන්න අපගේ නවක ශිෂ්‍යයාවන්ට ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන මේ නරඹන අලුතෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට අයදුම් කරන්නට අපේක්ෂාවෙන් සිටින සියලුම ශිෂ්‍යයාවන්ට මේ ඉතාමත්ම වැදගත් වෙනවා. ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයේ සමස්ත ආචාර්ය මණ්ඩලය ඉතාමත්ම වගකීමෙන් කැපවීමෙන් ඔවුන්ගේ යුතුයකම් ඉටු කරමින් අඛණ්ඩව ශිෂ්‍යයාවන්ට නිසි මඟ පෙන්වීම සිදු කරනවා. වක්කියුතු ආයතනයක් විදිහට අපි සියලු දෙනාම නීති වෘත්තියට එළඹීමට බලාපොරොත්තු වෙන ඔබගේ ඒ සිහිනය යථාර්ථයක් කරන්නට කැපවීමෙන් උනන්දුවෙන් අධිෂ්ඨානශීලීව එකතු වෙනවා. එනිසා ඔබ සියලු දෙනාගේනුත් වගකීමක් තියෙනවා. අඛණ්ඩව දේශන වලට සම්බන්ධ වෙමින් කිසිම දේශනයක් මග නොහැර සියලුම දේශනයන් වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම අපගේ ආචාර්ය මණ්ඩලය පවරන අමතර කරුණු අධ්‍යයනයන් සිදු කිරීම ඒ ඔබගේ වගකීමක් වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය දැනීම යටතේ
SMS alert සේවාව අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ සඳහා ඔබ ලියාපදිංචි වෙන්නට අවශ්‍යයි. බොහෝ තොරතුරු අපි හරහා පහුගිය විභාගයට බලපාපු බොහෝ සාමාන්‍ය දැනීම තොරතුරු විශාල සංඛ්‍යාවක් ඔබට ලබා දුන්නා. ඒ දැනුම ලබාගත් ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් අනිවාර්යයෙන්ම නීති ප්‍රවේශ විභාගයේ මේ දැඩි තරංකාරීත්වයට මුහුණ දීලා ජයග්‍රහණය කරනවා. ඒ ඊටාම විශ්වාසයෙන් යුතුව අපට ප්‍රකාශ කරන්නට පුළුවන්. හොඳයි. එහෙනම් අපි අද දිනේදී 2021 නීති ප්‍රවේශ ප්‍රශ්න පත්‍රය තුලදී 2020 අවුරුද්දේදී අයදුම් කරලා මේ විභාගයට පෙනී හිටපු ශිෂ්‍යයාවන්ටත් ඒ වගේම සමස්ත වශයෙන් අපේ ඉදිරියේදී නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටින්නට කටයුතු කරන දැනටමත් අපේ ප්‍රමුඛ ස්කූල් වෙබ් අඩවිය හරහා සම්බන්ධ වෙන අපේ ආදරණීය ශිෂ්‍යයාවන් වෙනුවෙන් මේ කරුණු අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඔබට මේ තරංගයට කල් තියාම ලෑස්ති වෙන්න එය මනාපිට වහලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි යමු ප්‍රශ්නාවලිය වෙත. බලමු අපි පළවෙනි ප්‍රශ්නය. Who appoints the governor of the provincial council? පළාත් සභාවක ආණ්ඩුකාරවරයා පත් කරන්නේ කවුරුන් විසින්ද? අපි සාමාන්‍ය දැනුම දේශනවලදී 1978 දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. 1978 the second republican constitution. මේ ව්‍යවස්ථාව යටතේ අපි එම ව්‍යවස්ථාවේ සංශෝධන පිළිබඳව කතා කරලා තියෙනවා. එතෙන්දී 1987 අවුරුද්දේ හඳුන්වා දුන්නු 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි කතා කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව පාඩමට නිසි ආකාරයෙන් මුහුණ දුන්නු ශිෂ්‍යයාවකට ඒ පිළිබඳව අවධානයෙන් යුතුව පාඩම් කරපු කෙනෙක්ට මේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්නය ඊටාම සරල ප්‍රශ්නයක් වෙනවා. නිවැරදි උත්තරය තමයි ප්‍රෙසිඩන්ට් ජනාධිපතිවරයා. පළාත් සභාවක විධායකය හොබවන්නේ ආණ්ඩුකාරවරයා. අපි ඉගෙනගෙන තියෙනවා පළාත් සභාවක සිටින විධිමත් ප්‍රධානියා වෙන්නේ ආණ්ඩුකාරවරයා කියලා. ජනාධිපතිවරයාව පළාත තුල නියෝජනය කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. ඒ නිසා ජනාධිපතිවරයා විසින් කරනු ලබන පත්කිරීමක් තමයි ආණ්ඩුකාර ධූරය. වසර 5ක ධූර කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයාව පත් කරනු ලබනවා. ආණ්ඩුකාරවරයාට සුවිශේෂී බලයක් ලැබෙනවා පළාත් සභාව තුල. පළාත් සභාව කැඳවන්න, වාරවසාන කරන්න, එවැනි බලතල පවා ආණ්ඩුකාරවරයාට හිමි වෙනවා. ඒ වගේම මහ ඇමතිවරයා පත් කරන්න, අනිකුත් අමාත්‍යවරුන් 4 දෙනා පත් කරන්න බලයක් ආණ්ඩුකාරවරයාට ලැබෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා පළාත් සභාවක මහ ඇමතිවරයා සහ තවත් අමාත්‍යවරු 4ක් සිටිනවා. ඒතකොට සමස්ත අමාත්‍යවරු සංඛ්‍යාව 5යි පළාත් සභාවක තියෙනවා. ඔබ දන්නවා මේ වෙද්දී පළාත් සභා ක්‍රමය අකර්මණ්‍ය තත්ත්වයක පවතින්නේ. මේ අවස්ථාවේ බලය හොබවන්නේ පළාත තුල ජනාධිපතිවරයාගේ නියෝජනය ආණ්ඩුකාරවරයා විසින්. ඉතින් මේ වන විට ඔබ දකිනවා ආණ්ඩුකාරවරයා විසින් ආණ්ඩුකාර ධූර දරන පළාත් 9 තුලම ආණ්ඩුකාරවරු ඔවුන්ගේ රාජකාරිය, ඔවුන්ගේ විධායක ඒ කාර්ය පරිපාලන කාර්ය ඔවුන් නිසි පරිදි කරගෙන යන අවස්ථාවක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ පළාත් සභාව පිළිබඳව අපි සාකච්ඡා කරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය නැත්නම් දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාව කියන පාඩම යටතේ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව අපි සාකච්ඡා කරද්දී 1987 අවුරුද්දේ හඳුන්වා දීපු 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්. ඉතින් අපි 13 වන සංශෝධනය යටතේ පළාත් සභා පිහිටවීම, පළාත් බද මහාධිකරණ ස්ථාපිත කිරීම, දෙමළ භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව බවට පත් කිරීම, ඉංග්‍රීසි භාෂාව ලංකාවේ සංධාන භාෂාව බවට පත් කිරීම, මේ ආදී වශයෙන් ඒ සිදුවෙච්ච වෙනස්කම් නෛතික සංශෝධනයන් අපි තාමත්ම විග්‍රහාත්මකව විග්‍රහ කරමින් අපි සාකච්ඡා කරනු ලැබුවා. අපි දන්නේ ආభాෂය ඔබ ගත්තනම් ඔබ
අප සඳහන් කරන ආකාරයට ඒ තොරතුරු පිළිබඳව සවිඥානික වුණා නම් ඒ ප්‍රශ්න රටාවන් පිළිබඳව අවබෝධ කරගත්තා නම් මෙම ප්‍රශ්නය ඉතාමත්ම පහසුවෙන් ඔබට උත්තර ලියන්නට හැකියාවක් ලැබෙන්නට ඇති. ඒ වගේම 2021 නව වර්ෂයේදී අයදුම් කරපු ශිෂ්‍යාවන් තරයේ හිතට ගන්න අපි ඔබට සියලුම පාඩම් නුදුරේදී අඛණ්ඩව අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි සියලුම විෂය පතය සියලු විෂයන්ට අදාළව සාමාන්‍ය දැනීම සාමාන්‍ය බුද්ධිය භාෂාව මේ සියල්ලට අදාළව අපි සම්පූර්ණ ආවරණයක් කරනවා. ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයේ ලංකාවේ ප්‍රමුඛතම නීති ප්‍රවේශ විභාගය සඳහා සිසුන් පෙළගස්වන ප්‍රමුඛතම ආයතනයේ වගේම විවෘත විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සඳහාත් සිසුන් පෙළගස්වන ප්‍රධානම ආයතනය. ඔබට හැකියාවක් තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම සම්බන්ධ නොවුණු ශිෂ්‍යාවන් www.pramukhaloschool.com වෙබ් අඩවිය හරහා සම්බන්ධ වෙන්න. අපේ අද්විතීය නීති වෘත්තියට ප්‍රවිෂ්ඨ වීමෙන් ඉඩකඩ මගහසර විවෘත කර දෙන්නට අපේ සමස්ත ආචාර්ය මණ්ඩලය ඔබ වෙනුවෙන් තාමත්ම වගකීමෙන් යුක්තව කටයුතු කරනු ලබන. හොඳයි අපි බලමු ඊළඟ ප්‍රශ්නය. What is the end point of the Kandy Expressway extension on the Central Expressway? මධ්‍යම අධිවේගී මාර්ගයේ මහනුවර දිගුවේ ගමනාන්තය කුමක්ද? මහනුවර දිගුවේ ගමනාන්තය පිළිබඳව තමයි මෙතනින් විමසන්නේ. ඔබ දන්නවා මධ්‍යම අධිවේගී මාර්ගය අධියර 4ක් යටතේ තමයි ආරම්භ වුණේ. පළවෙනි අධියර තමයි කඩවත සිට මීරිගම දක්වා. දෙවෙනි අධියර තමයි මීරිගම සිට කුරුණෑගල දක්වා. තුන්වෙනි අධියර තමයි පොතුහැර සිට ගලගෙදර දක්වා. හතරවෙනි අධියර තමයි කුරුණෑගල සිට දඹුල්ල දක්වා. දැන් මේ ප්‍රශ්නයෙන් අහන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මහනුවර දිගුවේ ගමනාන්තය. يعني මහනුවරට ළඟා වීම සඳහා අවශ්‍ය වෙන්නේ කුමන ගමනාන්තයේද කියලා තමයි මෙතෙන්දී විමසන්නේ. විශේෂයෙන් මෙතෙන්දී මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි අධියර තමයි වැදගත් වෙන්නේ. third stage එක. පොතුහැර ඉඳලා ගලගෙදර දක්වා දිවෙන මාර්ගය. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්නේ ගලගෙදර මහනුවර නගරයට කිලෝමීටර් 10ක් පමණ තියෙනවා ගලගෙදර ඉඳලා. නමුත් මේ මහනුවර නගරයට මධිවේගී මාර්ගය ඉදිකිරීමේ ප්‍රශ්න සහගත තත්ත්වයක් තියෙනවා. ඔබ දන්නවා මධ්‍යම පළාත තුළ ඒ තියෙන ස්වභාවික පිහිටීමත් එක්ක ඒ අසිරු කාරණාවක්. ඒකත් ගලගෙදර සිට කිලෝමීටර් 10කින් අපිට මහනුවර නගරයට ළඟා වෙන්නට පුළුවන්. එතකොට අපි ලංකා දත්ත කියන පාඩමේදී මේ පිළිබඳව සාකච්ඡා කරා. ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය පිළිබඳව අපි සාකච්ඡා කරා. දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය අපි කතා කරා. සුවිශේෂයෙන්ම මේ අධිවේගී මාර්ගයන් වල කේතාංකයන් එක්ක දුර ප්‍රමාණයත් එක්ක E01, E02, E03, E04 ආදී වශයෙන් අපි තාම පැහැදිලිව ඒ අධිවේගී මාර්ග පද්ධතිය පිළිබඳව සාකච්ඡා කරා. බලන්න ඒ ප්‍රශ්නය අහපු විදිහ. හරි? එක අවුරුද්දක මීට කලින් වසරක ඇහුවා 2016 අවුරුද්දේ ලංකාවේ පළවෙනි අධිවේගී මාර්ගයේ කේතාංකය කුමක්ද කියලා. හරි? ලංකාවේ පළවෙනි අධිවේගී මාර්ගය තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය. Southern Expressway. එතකොට ඒ කේතාංකයේ විදිහට හඳුන්වලා දුන්නේ E01 නැත්නම් EX01 කියලාත් කියනවා. E01 කියලා ලියවන උත්තරය හරි. ඒතර මධ්‍යම අධිවේගී මාර්ගය E04 Central Expressway. එතකොට අධියර 4ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. තාමත් පළවන අධියරේ වැඩ අවසන් වෙලා නැහැ. පළවන අධියර පිළිබඳව සමාජයේ දැඩි වශයෙන් සාකච්ඡාවට වාජන වුණා පහුගිය වකවානුව තුල. පොත අලුත් රජයන් පැමිණීමත් එක්ක එහි යම් ප්‍රමාදයක් අපිට යම් යම් අවස්ථාවන් වල දකින්නට ලැබුණා. ඒ රජයන් වෙනස් වීමන් එක්ක ඒ ගිවිසුම්ගත ඉදිකිරීමේ සමාගම වෙනස් වීම තමයි මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතු සාධකය වුණේ. කෙසේ වෙතත් මතක තියාගන්න අපි මේ ප්‍රශ්නයත් අපි සාකච්ඡා කරා important facts of Sri Lanka කියන මාතෘකාව යටතේ සම්පූර්ණ ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන සහ ඉදිරිමින් පවතින
අධිවේගී මාර්ග පද්ධතිය. මේ නිසා අපේ ශිෂ්‍යයන්ට මේ ප්‍රශ්නයට උත්තර ලැබීමත් අසීරු කාරණාවක් වෙන්නේ නැහැ. අපි තුන්වෙනි ප්‍රශ්නෙට what is the duty of a fiscal officer in court? අධිකරණ ෆිස්කල් නිලධාරියෙකුගේ කාර්යභාරය කුමක්ද? විශේෂයෙන්ම අධිකරණයේ ෆිස්කල් නිලධාරිවරයාගේ කාර්යභාරය තමයි handling over summons and enforcing court decisions. සිසාසි බාර දීම, ඒ වගේම අධිකරණ තීන්දුව ක්‍රියාවේ යෙදවීම. විශේෂයෙන්ම අපි අධිකරණ පද්ධතිය පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ලංකාවේ ප්‍රාථමික අධිකරණයේ ඉඳලා පහළම අධිකරණයේ ප්‍රාථමික අධිකරණයේ primary court ප්‍රාථමික අධිකරණයේ ඉඳලා ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ලේඛනෝපගත අධිකරණය වන, ඒ වගේම ලංකාවේ අවසානාත්මකම අභියාචන අධිකරණය වන ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා වූ අධිකරණ ධුරාවලිය court system of Sri Lanka අපි සාකච්ඡා කරලා තියෙනවා. එහිදී මේ පිළිබඳවත් අපි අවධානය ලක් කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා නෛතික කරුණු වලින් මෙවර විභාගයේදී පැන නගුණු සාමාන්‍ය ප්‍රශ්න වලට තාම සාර්ථකව ප්‍රමුඛ ශිෂ්‍යයන්ට උත්තර ලියන්නට හැකියාව ලැබෙන්නේ නැති. ඒක අපි විශේෂයෙන්ම වගකීමෙන් අපි කියන්නේ තාමත්ම අපි නිහතමානී ආඩම්බරයක් වෙනවා. ඒ විභාගයේදී අපේ ශිෂ්‍යයන් බොහොම සාර්ථකව ඒ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු දීලා අපිට ඒ පිළිබඳ දැනුවත් කරද්දී තාමත්ම සතුටක් අපිට ලැබෙනවා. ඒ සතුට පිටාවත්ම නිහතමානීව භුක්ති විඳින බවත් ප්‍රකාශ කරන්න ඕන. අපි මේ හතරවෙනි ප්‍රශ්නෙට what's the meaning of the motto of the Sri Lanka Law College? ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආදර්ශ පාඨයෙහි තේරුම කුමක්ද? ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආදර්ශ පාඨය විදිහට සලකන්නේ fiat justice යමක ලතින් වර්ඩ් එකක් එක ඉංග්‍රීසියෙන් අපි හඳුන්වනවා let justice be done. යුක්තිය ඉටු වේවා කියන ප්‍රාර්ථනාව තමයි අපි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආදර්ශ පාඨයෙන් let justice be done. ශ්‍රී ලංකා නීති විද්‍යාලය ලංකාවේ දෙවෙනි පරිණතම වෘත්තීය අධ්‍යාපන ආයතනය. 1874 අවුරුද්දේ ආරම්භ වුණු නීති විද්‍යාලය වෘත්තීමය වශයෙන් නීතිඥ වෘත්තියට එළඹෙන්නට බලාපොරොත්තු වෙන සුහසක් ශිෂ්‍යයන්ට ඔවුන්ගේ නීතිඥ සිහිනය සැබෑ කරගන්නට වෘත්තීමය අධ්‍යාපනය ලබා දෙන ආයතනය. එතකොට ඔබ අනාගතයේදී පියනගින්නට බලාපොරොත්තු වෙන්නේ, පියමනින්නට බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ විශිෂ්ටතම වෘත්තීය අධ්‍යාපන ආයතනයකට. තා ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා. ලංකාවේ දේශපාලන භාවිතාව, දේශපාලන දර්ශනය වෙනස් කරපු, ලංකාව අධිකරණ ශේත්‍රයේ ඉහළම තනතුරු දරන, විවිධ වෘත්තීන් වල නියැලෙන, මාධ්‍යකරණයේ නියැලෙන සුවිසල් පෞරුෂයන් නිර්මාණය කරේ ශ්‍රී ලංකා නීති විද්‍යාලය. අනාගතයේ ඔබ පියනගන්නේ එවැනි විශිෂ්ට වෘත්ති අධ්‍යාපන ආයතනයකට. පසුගිය වසරේ නීති ප්‍රවේශ විභාගයට අයදුම් කරලා මේ නොබෝ දින පසුගියදා පැවැත්වුණු නීති ප්‍රවේශ විභාගයට මුහුණ දුන්නු ශිෂ්‍යයන් සහතික වෙනවා. අපි ආරම්භක දේශනයේදී පවා නීති විද්‍යාලය පිළිබඳව හඳුන්වා දීමක්, ඒ වගේම නීතිඥ වෘත්තිය පිළිබඳව හඳුන්වා දීමක්, නීතිඥ වෘත්තියේ ඉතිහාසය පිළිබඳව ඔබ දැනුවත් කිරීමක් අනිවාර්යයෙන්ම අපි සිදු කළා. මම හිතනවා නීති විද්‍යාලය පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා අපි නිරන්තරයෙන්ම දැනුවත් කරා. නීති විද්‍යාලයේ ආරම්භය, එහි විකාශනය, වගේම එහි පාලනය පිළිබඳව. නීති විද්‍යාලය පාලනය කරන්න ඔබ දන්නවා සංස්ථාගත නීති අධ්‍යාපන සභාව හරහා the Incorporated Council of Legal Education අගමනිසුරු තුමා තමයි එහි ප්‍රධානීත්වය දරන්නේ. තවත් සමාජිකයන් 13 දෙනෙක් සිටිනවා. ඒතර සමස්ත සමාජිකයන් 14 දෙනෙකුගෙන් යුක්ත වන සංස්ථාගත නීති අධ්‍යාපන සභාව හරහා තමයි ශ්‍රී ලංකා නීති විද්‍යාලය පාලනය වෙන්නේ. ඒකම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ධූරය තියෙනවා. දැනට එම ධූරය දරන්නේ ජනාධිපති නීතිඥ ඉන්දිරා සමරසිංහ මහත්මිය. පළමු කාන්තාව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත් වූ. ඉතින් මේ සියලුම කරුණු නීති විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ කරුණු, නීති වෘත්තිය
ඉතිහාසය පිළිබඳව කරුණු අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ ප්‍රශ්නයත් ඊටාම පහසුවෙන්ම උත්තර ලියන්න පුළුවන් සාමාන්‍ය දැනි ප්‍රශ්නයක් විදිහට අපි දකිනවා. ඊළඟට බලමු පස්වෙනි ප්‍රශ්නය. Which institution prepares the Colombo Consumer Price Index? කොළඹ පාරිභෝගික මිලදර්ශකය සකසන ආයතනය කුමක්ද? නිවැරදි උත්තරය වෙන්නේ Department of Census and Statistics. Department of Census and Statistics. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවතින්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. Ministry of Finance. විශේෂයෙන්ම යම් භාණ්ඩ පැසක පදනම් වර්ෂය 2013 100 ලෙස අරගෙන ඒ පාරිභෝගික භාණ්ඩ පැසේ මිල වෙනස් වීම විශේෂයෙන්ම මෙහිදී ගණනය කරන විශේෂයෙන්ම උද්දමනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට මේ කොළඹ පාරිභෝගික නිලදර්ශකය වැදගත් වෙනවා. වගේම ජීවන වියදම ඉහළ යාම පිළිබඳව සුවිශේෂී අවබෝධයක් ලබා ගන්නට මෙය හේතු වෙනවා. විශේෂයෙන්ම අපි පන්තියේදී මහ බැංකු වාර්තාව පිළිබඳවත් ඒ වගේම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන මේ වාණිජ්‍යමය වැදගත් දත්ත උද්දමනයේ ආර්ථික වර්ධන වේගය ආදී වශයෙන් විවිධ කරුණු සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම SMS alert සේවාව හරහා ඒ නවතම කරුණු අපේ ශිෂ්‍යයන් වෙත ලබා දීලා තියෙනවා. අපි ඒ හරහා ප්‍රමුඛ ලෝ ස්කූල් සමග සම්බන්ධ වුණු ශිෂ්‍යයන්ට සුවිශේෂී අවස්ථාවක් ලැබෙනවා. තමන්ගේ සිහිනය සැබවින්ම යථාර්ථයක් කරගන්නට මුල සිටම අඛණ්ඩව වැඩ කිරීමෙන් අධ්‍යයන කාර්යය අඛණ්ඩව සිදු කරමින් අපි ඔබ වෙත ලබා දෙන සියලුම නිබන්ධන සියලුම අමතර තොරතුරු SMS alert සේවාව මගින් ලැබෙන තොරතුරු පරිශීලනය කිරීම ඉතාම වැදගත් වෙනවා. තර මේ ප්‍රශ්නයටත් මම හිතන්නේ බොහෝ දෙනා ඉතාම සාර්ථකව පිළිතුරු ලියන්නට ඇති. 6 වෙනි ප්‍රශ්නය. What is the first film produced in Sri Lanka? ශ්‍රී ලංකාව තුලදීම නිෂ්පාදිත පළමු චිත්‍රපටය කුමක්ද? මේ පිළිබඳව විශේෂයෙන්ම අනුමාන ප්‍රශ්නවලදී අපි විශේෂයෙන්ම නීති ප්‍රවේශ විභාගයේ තියරි කොටස් අවසන් කරාට පස්සේ සෑම විෂය පතයකටම අදාළව අනුමාන ප්‍රශ්න විශේෂයෙන් අපි සාකච්ඡා කරනවා. targeted questions. ඒ අර්ථයේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට අදාළවත් අනුමාන ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් අපි සාකච්ඡා කරා. ඒ අනුමාන ප්‍රශ්න කොහොම අවධානයෙන් යුක්තව අධ්‍යයනය කරා නම් මේ ප්‍රශ්නයට උත්තරය ඉතාම පහසු. නිවැරදි උත්තරය වෙන්නේ රේඛාව කියන චිත්‍රපටයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා විසින් අධ්‍යක්ෂණය කරපු 1956 දෙසැම්බර් 28 වෙනිදා තිරගත කරපු රේඛාව තමයි ලංකාව තුලදීම නිෂ්පාදනය වෙච්ච පළවෙනි චිත්‍රපටය. මෙතෙන්දී ඔබට යම් සැකයක් මතුවෙන්න පුළුවන්. මම එහෙම කිව්වම රේඛාව කියලා චිත්‍රපටය හැඳින්වුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් කඩවුණු පොරොන්දුව කියලා. The Broken Promise. නමුත් එම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ලංකාව තුලදී චිත්‍රපට තිරගත වුණු චිත්‍රපටයක් නොවේ. තිරගත වූ පළමු සිංහල චිත්‍රපටය. නමුත් එහි තිරගත කිරීම සිද්ධ වුණේ ඉන්දියාවේදී. ඒ නිසා මේ ප්‍රශ්නයට එම කඩවුණු පොරොන්දුව නම් වන චිත්‍රපටය නිවැරදි උත්තරයේ විදිහට බාර ගන්න හැකියාවක් නැහැ. මොකද කඩවුණු පොරොන්දුව තිරගත වුණේ නම් 1947 අවුරුද්දේ ජෝතිස් සිං කියන ඉන්දියානු අධ්‍යක්ෂකවරයා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. එය ගන්න පුළුවන් ප්‍රශ්නය අහුවනම් මෙන්න මේ විදිහට. ලංකාවේ පළමු සිංහල චිත්‍රපටය කුමක්ද? What was the first Sinhala film in Sri Lankan film industry? ලංකා සිනමා කර්මාන්තය තුල ලංකාවේ පළමු සිංහල චිත්‍රපටය කුමක්ද කියලා අහුවනම් උත්තරය ගන්න පුළුවන් කඩවුණු පොරොන්දුව කියලා. නමුත් මේ ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ ලංකාවේම නිෂ්පාදිත. හරි. ඉතින් අපි හඳුනා ගන්න ඕන what is the first film produced in Sri Lanka? එනිසා ඉතාමත්ම වැදගත් වෙන්නේ ලංකාවේ කෘතහස්ත කීර්තිමත් කීර්තිධර සිනමාපට අධ්‍යක්ෂක වරයෙක් වුණු සිනමා වේදියෙක් වුණු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා අධ්‍යක්ෂණය කරපු රේඛාව චිත්‍රපටය තමයි නිවැරදිම උත්තරය වෙන්නේ.
හැබැයි මේ චිත්‍රපට දෙකම black and white films. ඒ කියන්නේ කළු සුදු ආකාරයෙන් තිරගත වුණේ. වර්ණ චිත්‍රපට නෙවෙයි. එහෙනම් ඔබ මතක තියාගන්න ලංකාවේ තිරගත වුණු පළවෙනි වර්ණ චිත්‍රපටය තමයි රන්මුතු දුව චිත්‍රපටය. 1962 අවුරුද්දේ ඔක්තෝබර් 8 වෙනිදා තමයි තිරගත වුණේ. මයික් විල්සන් අධ්‍යක්ෂකවරයා තමයි ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ. ඉතින් මේ ආදී වශයෙන් තොරතුරු විශාල ප්‍රමාණයක් අපි අනුමාන ප්‍රශ්නවලදී මේ චිත්‍රපට ග්‍රන්ථ ආශ්‍රය කරගෙන සාකච්ඡා කරා. එහෙනම් මේ ප්‍රශ්නයටත් ඍජුවම ප්‍රමුඛ ශිෂ්‍යයන්ට උත්තර ලියන්න හැකියාව ලැබුණා. ඒක තාමත්ම වැදගත්. 7. What is the treaty that established the International Monetary Fund? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක පිහිට වූ සම්මුතිය කුමක්ද? Articles of Agreement of the International Monetary Fund. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ව්‍යවස්ථාවලිය තමයි නිවැරදි උත්තරය. 1944 රටවල් 29ක් එකතු වෙලා මේ ව්‍යවස්ථාවලිය අත්සන් කරලා ලෝකයේ ආර්ථික ප්‍රගමනය උදෙසා රටවල් වලට ණය ආධාර ලබා දෙන්නත් ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්තීන් තුල රටවල් කටයුතු කරලා ඉහළ සංවර්ධනයක් ළඟා කර ගන්නත් මේ සංවිධානය ආරම්භ කරනු ලැබුවා. වර්තමානයේ වෙද්දී රටවල් 190ක සමාජිකත්වයක් තියෙන මේ IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට දීර්ඝකාලීන ණය ආධාර සැපීම් සිදු කරනවා. අපේ රටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ආධාර ලබාගෙන තියෙන විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඇමරිකාවේ වොෂින්ටන් DC වල තමයි මේ ආයතනයේ මූලස්ථානය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි ජාත්‍යන්තර සංවිධාන කියන පාඩමක් සාකච්ඡා කරා. සාමාන්‍ය දැනීම යටතේ international organizations ඒ යටතේ අපි IMF ආයතන එක්සත් ජාතීන් සංවිධානයට අනුබද්ධ ප්‍රමුඛතම ආයතනයක් විදිහට අපි සාකච්ඡාවට බඳුන් කරලා තියෙනවා. බලමු අපි ඊළඟ ප්‍රශ්නය. What is the financial limit for filing a testamentary case in the absence of a last will? අන්තිම කඳපත්‍රයක් නොමැති අවස්ථාවක බූදල් නඩුවක් පැවරිය යුතු මූල්‍යමය සීමාව කුමක්ද? සිවිල් නීතිය යටතේ අපි සාකච්ඡා කරපු කරුණු ආශ්‍රය කරගෙන ආපු ඉතාම සරල පහසු ප්‍රශ්නයක්. නිවැරදි උත්තරය 4 මිලියන් 4යි. ඒ කියන්නේ ලක්ෂ 40යි. අන්තිම කඳපත්‍රයක් නොමැතිව යම් පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවකදී සිවිල් නඩු විධාන සංග්‍රහයේ 530 වගන්තිය ප්‍රකාරව අඩ්මිනිස්ට්‍රේසි බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඒ දේපලේ නීත්‍යානුකූල වශයෙන් මීළඟ හිමිකරුවන් වන ඒ පෙස්සම් කරුවෙකුට පුළුවන් ඒ දේපලට තවත් නීත්‍යානුකූලව හිමිකම් කියන්න පුද්ගලයන් සිටිනවා නම් එම හිමිකරුවන් පෙස්සම් කරුවන් කරමින් දිසාධිකරණයේදී මේ නඩුවක් පවරන්න. සාමාන්‍යයෙන් පුද්ගලෙක් මිය ගිහිල්ලා මාස 3ක් කාලයක් ඇතුළත මේ නඩු පැවරීමක් සිදු කරනවා නම් තාම ඉක්මනින් මේ කාරණාව විසඳ ගන්නට හැකියාවක් තියෙන නෛතික වශයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව දිසාධිකරණයේ තමයි මේ නඩුව පවරන්නට ඕන. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම යම් පවුලක් තුල ස්වාමියා බිරිඳ සහ දරුවන් ජීවත් වෙනවා. දරුවන් දෙදෙනෙක් කියලා හිතන්න. හදිස්සියේ පියා මිය යනවා. හැබැයි තාත්තා මිය යන අවස්ථාවේදී අන්තිම කැමැති පත්‍රයක් තබලා නැහැ. ඒක ලාස්ට් විල් එකක් ලියන්නේ නැතුව මිය ගිහිල්ලා තියෙනවා. ඊට එම අවස්ථාවේදී එම දේපලේ උරුමය බෙදෙනවා. අදාළ දේපලෙන් හරි අඩක කොටසක් කාලාත්‍රයට හිමි වෙනවා. ඒ කියන්නේ මවට හිමි වෙනවා. ඉතුරු හරි අඩ දරුවන් දෙදෙනාට සමව බෙදී යන්නට අවශ්‍ය වෙනවා. හරි මූලික උදාහරණයක් මම මේ ගන්න. එතෙන්දී එම දේපලේ සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 40ට වැඩි නම් එය බූදල් නඩුවක් හරහා ලබාගෙන අඩ්මිනිස්ට්‍රේසි පැවරුම් කරයක් දිසාධිකරණයෙන් ලබා ගැනීම ඉතාමත්ම පැහැදිලි නෛතික උරුමයක් තහවුරු කරගන්නට ඒ අදාළ කාලාත්‍රයට සහ උරුමකරුවන්ට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අපි මේක ප්‍රායෝගිකව දකින දෙයක් සිවිල් අධිකරණයක් වන දිසා අධිකරණය තුලදී මේ බූදල් නඩු පැවරීම අපිට දකින්න පුළුවන් අන්තිම කැමැති පත්‍රයක් නොතබා
යම් පුද්ගලයෙකු මියගිය අවස්ථාව. ඉතින් සිවිල් නීති යටතේත් අධිකරණ පද්ධතිය ගැන අපි සාකච්ඡා කරද්දී සාකච්ඡා කළා තිනවා සිවිල් අධිකරණයක් වන දිසා අධිකරණයේ විභාග වන නඩු වර්ග පිළිබඳවත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ හරහා මේ සියලු කරුණු ආවරණය කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය බලමු. How many years later does a person who clearly enjoys a piece of land become entitled to it? යම් ඉඩමක් නිරවුල් භුක්ති විඳින අයෙකුට එහි අයිතිය ලබාගත හැක්කේ අවුරුදු කීයකට පසුවද? දැන් මේ කාලාවරෝධය පිළිබඳ ප්‍රශ්නයක්. සිවිල් නීතියට තමයි අපි විශේෂයෙන්ම කාලාවරෝධය පිළිබඳ සාකච්ඡා කරන්නේ. අපි කාලාවරෝධී ආඥාපනත පිළිබඳව prescription ordinance එක පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඒතර මේ ප්‍රශ්නෙට උත්තරය තමයි after 10 years අවුරුදු 10කට පසු. අවුරුදු 10කට පසු. මෙතෙන්දී විශේෂයෙන් මතක තියාගන්න මේ හිමිකාරීත්වය ප්‍රකාශ කරව ගන්න එහෙම නැත්නම් භුක්තිය අදාළ කරගෙන පවරන නඩුවකදී මේ අඛණ්ඩ භුක්තිය, ඒ වගේම නිරවුල් භුක්තිය කියන එක තමයි තාමත්ම වැදගත් වෙන්නේ. හරි? නිරවුල් භුක්තිය මතක තියාගන්න undisputed possession එක. හරි? අනිවාර්යෙන්ම ඒ සන්තකයේ තියෙන්න ඕන. ඒ භුක්තිය තියෙන්න ඕන. කිසිම බාධාවක් වෙන්න බෑ. හරි? දැන් හිතන්න යම් කෙනෙක් යම් ඉඩමක පදිංචි වෙලා ඉඳලා උසාවි නියෝගයකින් ඔහුව එතන ඉවත් කරලා තියෙනවා නම් නැවත වතාවක් ඔහු ඒට ඇවිල්ලා මේ අයිතිවාසිකම් ලබා ගන්න උත්සාහ කරනවා නම් විශේෂයෙන් මේ කාලාවරෝධය හරහා ඒක ඔහුට බාධාවක් වෙනවා. කාලාවරෝධයට අයිතිය ලැබෙන නම් අඛණ්ඩ භුක්තිය තියෙනවා. හරි? ඒ වගේම කුලී නිවසියෙකුට නැත්නම් කුලියක් ගෙවලා නිවසක හෝ යම් දේපලක පදිංචි වෙලා ඉන්න කෙනෙකුට මේ අයිතිවාසිකම ලැබෙන්නේ නැහැ. හරි? කිසිම කුලියක් නොගවා අඛණ්ඩව වසර 10කට වැඩි අඛණ්ඩව කිසිදු බාධාවකින් තොරව යම් දේපලක ස්ථීර වශයෙන් පදිංචි වෙලා සිටින කෙනෙක් නම් එවැනි කෙනෙකුට ඒ නෛතික හැකියාව ලැබෙනවා. හරි? ඒ නෛතික හැකියාව ලැබෙනවා කාලාවරෝධයට අනුව. පැහැදිලිද? නම් මම හිතනවා එම ප්‍රශ්නයටත් ඉතාම සාර්ථකව පිළිතුරු ලියන්න මේ සිවිල් නීතිය පිළිබඳව දේශනවලට සම්බන්ධ වුණා නම් ඔබට හැකියාව ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය 10 වෙනි ප්‍රශ්නය. What is the report that announces the specific judgments of the Supreme Court? ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන වාර්තාව කුමක්ද? නිවැරදි උත්තරය වෙන්නේ ශ්‍රී ලංකා law report. ශ්‍රී ලංකා law reports 1978 සිට අද දක්වා පරිමාධිකරණ නඩු තීන්දුව වාර්තා වෙනවා ශ්‍රී ලංකා law reports. අපි කෙටියෙන් කියනවා SLR කියලා. SLR. මීට පෙර විශේෂයෙන් 1809 ඉඳලා 1978 වෙනකම්ම ක්‍රියාත්මක වුණේ NLR New Law Reports. NLR New Law Reports 1909 සිට 1978 දක්වා. 1978 සිට දක්වා ශ්‍රී ලංකා Law Reports SLR. අපි අධිකරණ පිළිබඳව සාකච්ඡා කරද්දී කතා කරන ලංකාවේ උපරිමාධිකරණ පිළිබඳව. Superior courts in Sri Lanka. There are 2 superior courts in Sri Lanka. Court of Appeal and Supreme Court. අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් මේ ඉහළ අධිකරණ ලබා දෙන තීන්දුව වලින් පහළ අධිකරණ බැඳෙනවා. යම් නෛතික සිද්ධාන්තයක් මූලික කරගෙන යම් නඩු විභාගයකදී ලබා දෙන තීන්දුව පිළිපදින්න පහළ අධිකරණ බැඳිලා ඉන්න විශේෂයෙන්ම ඉහළ අධිකරණ මේ තීන්දුව ලබා දුන්නාම ඒ අපි නෛතික වශයෙන් හඳුන්වනවා අධිකරණ අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යාය කියලා. The theory of judicial precedent. අධිකරණ අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යාය. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දෙන තීන්දුව අනුව සියලුම පහළ අධිකරණ බැඳෙනවා. ඒ වගේම අභියාචනාධිකරණයේ ලබා දෙන සියලුම වැදගත් නඩු තීන්දුව වලින් අභියාචනාධිකරණයේ පහළ සිටින සියලුම අධිකරණ වගකීමට බැඳෙනවා. ඒ මිනිසුරුන් ඒ තීන්දුව ගරු කරන්නට බැඳෙනවා. පැහැදිලිද? ප්‍රධාන නඩු තීන්දුවක කොටස් දෙකක් තියෙනවා. නඩු තීන්දුවේ හරය සහ ආගන්තුක ප්‍රකාශය කියලා. මේ නඩු තීන්දුවේ හරය තුල තමයි විශේෂයෙන්ම මේ නෛතික ප්‍රතිපාදන පිළිබඳව වඩා විධිමත්ව සඳහන් වෙන්නේ. එන මේ නඩු තීන්දුවේ හරයෙන් තමයි පහළ අධිකරණ බැඳෙන්නේ. එනිසා
අධිකරණ අනුගම්‍ය පූර්ණ දර්ශන න්‍යාය ඉතාමත්ම වැදගත් සංකල්පයක් නීති ඉදිරියේදී. එතකොට නීතිඥවරයෙක් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කිරීමේදී ඉහළ අධිකරණ විසින් ලබා දුන්නු තීන්දුව ගෙනහැර දක්වමින් ඔහුගේ නීති තර්කය සනාථ කරන්නට හැකියාවක් තියෙනවා. එවැනි නීති තර්කයන් කරුණු විමසා බලා නඩු තීන්දුව විමසා බලා පිළිගන්නට පහළ අධිකරණ විනිශ්චයකාරවරුන් බැඳී සිටිනවා. මේ පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා NLR SLR පිළිබඳවත් තාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඔබෙන් විමසලා තියෙනවා. මෙවර නීති ප්‍රවේශ විභාගයේදී තාමත් පහසුවෙන්ම උත්තර ලියන්න පුළුවන් ඒට. 11 වෙනි ප්‍රශ්නය. What is the oldest department established by the British? ඉංග්‍රීසියෙන් විසින් ආරම්භ කරන ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුව කුමක්ද? නිවැරදි උත්තරය ශ්‍රී ලංකා සර්වේ ඩිපාර්ට්මන්ට්. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව. මේ දෙපාර්තමේන්තුව ආරම්භ වෙන්නේ 1800 අවුරුද්දේ අගෝස්තු 2 වෙනිදා. 1800 අවුරුද්දේ අගෝස්තු 2 වෙනිදා තමයි ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ආරම්භ වෙලා තියෙන්නේ. එහි පළවෙනි සර්වේ ජෙනරල්වරයා විදිහට කටයුතු කරලා තියෙන බ්‍රිතාන්‍ය ජාතික ජේ ජෝන් විල් මහත්මයා. ඔහු තමයි පළවෙනි සර්වේ ජෙනරල්වරයා. ඒ වගේම පළමු ලාංකික සර්වේ ජෙනරල්වරයා විදිහට පත් වෙලා තියෙන 1954 අවුරුද්දේ පත් වුණු එන්.එස්. පෙරේරා. අපි මේ ප්‍රශ්නයත් විශේෂයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා අනුමාන ප්‍රශ්නවලදී. targeted questions වලදී. අනුමාන ප්‍රශ්නවලදී තාම පැහැදිලිව මේ ප්‍රශ්නය මේ විදිහටම ආවරණය කරලා තියෙනවා. ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුව කුමක්ද? යන ප්‍රශ්න ආකාරයේ. What is the oldest department in Sri Lanka? වසර 221කට ආසන්න ඉතිහාසයක් තිබෙන තාමත්ම වැදගත් දෙපාර්තමේන්තුවක්. ලංකාවේ මැනුම්කරණය සිතියම්කරණයට තාම ඍජුව සම්බන්ධ වෙන ඉතාම වැදගත්ම ආයතනය තමයි ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව. 12 වෙනි ප්‍රශ්නය. What is the foreign debt ratio in relation to the GDP gross domestic product of Sri Lanka? ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව විදේශ ණය අනුපාතය කීයද? නිවැරදි උත්තරය 42.6යි. මේ 2019 මහා බැංකු වාර්තාවට අනුව. It is according to the 2019 Central Bank report. විශේෂයෙන් මතක තියාගන්න මේ මූල්‍ය තොරතුරු නැත්නම් ආර්ථිකමය දත්ත පිළිබඳව විශේෂයෙන් මේ ප්‍රශ්න පත්‍රය සකස් කිරීමේදී පදනම් කරගන්නේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව. එතකොට මේ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව කියලා දෙන අවස්ථාවන් ඉතාම විරලයි. සාමාන්‍ය සරල ප්‍රශ්නයක් විදිහට තමයි මේ විමසන්නේ. අපි ඉගෙන ගන්නට ඕන අත්දැකීමෙන්ම මේ ප්‍රශ්නයකට උත්තර ලියද්දී තාමත් වැදගත් මූල්‍ය වාර්තාව පදනම් කරගෙන ඒකට පිළිතුරු සපයන්න. විශේෂයෙන්ම මේ වෙද්දී ලංකාවේ දළදේශීය නිෂ්පාදිත 2019 මහ බැංකු වාර්තාවේ දක්වලා තියෙනවා ඇමරිකා ඩොලර් බිලියන 84ක් විදියට. හරි. එතකොට එයින් 132.6ක් අපේ විදේශ ණය foreign debt විදේශ ණය විදියට ගත්තොත් එහෙම ඇමරිකා ඩොලර් බිලියන 35ක් පමණ ලංකාව ණය වෙච්ච රටක්. එතකොට බලන්න අපේ ආර්ථිකය කොයිතරම් දුරට පරිහානියට පත් වෙලාද කියලා. ඒ කියන්නේ විදේශ ණය මත රඳා පවතින රාජ්‍යයක් බවට පත් වෙලා තිබෙන කාරණා අපිට මේ අනුව පැහැදිලි වෙනවා. ඊටාත්ම කනගාටුදායකයි. විශේෂයෙන් මතක තියාගන්න මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමවේදත් එක්ක සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස තමයි අපිට දීර්ඝ කාලීනව සිටින්නට සිද්ධ වෙන්නේ. 1948 නිදහස ලබා ගනිද්දිත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. 2021 වසර වෙද්දිත් අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටක්. එනිසා අපි අලුත් ආර්ථික ප්‍රතිපත්ති වලට ගිහිල්ලා මේ රට සංවර්ධනය කරන්න, ස්වයංපෝෂිත කරන්න, මේ රටේ දේශීය නිෂ්පාදනය අගය කරන්න, පිටරටියන්ගේ නිෂ්පාදන වලට වහල් නොවි දේශීය සංස්කෘතිය අගය කරන්න, දේශීය කුෂිකර්මාන්තය අගය කරන්න, විශේෂයෙන්ම කාබනික පොහොර ආශ්‍රිත වගාවන්ට යොමු වෙන්න, කෘමිනාශක වලින් බැහැර වෙන්න. අපේ රටේ භූමි භාගය තුල වරක් කිලෝමීටර් 65610 තුල අපිට පැය කීපයක් තුල සුෂ්ක දේශගුණයටත් සීත දේශගුණයටත් අර්ධ සුෂ්ක දේශගුණයටත් ළඟා වෙන්නට පුළුවන්. ඕනෑම භෝගයක් වගා කිරීමේ පසක් අපේ රට තුල සොයා ගන්නට පුළුවන්.
ශාස්ත්‍රීයත්වය කියන එක අපිට තාම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් ඉලක්කයක්. ඒකට අපි ඔබ සෑම සියලු දෙනාම එකවන්ව වගකීමෙන් කටයුතු කරන්නට ඕන. හොඳයි. ඉතින් මේ ප්‍රශ්නයටත් ඉතාම සාර්ථකව පිළිතුරු ලියන්න ඔබට හැකියාව ලැබෙන්නේ නැති. ඒ වගේම අපි මහ බැංකු වාර්තාව පිළිබඳව, එහි ආර්ථික විචල්යන් පිළිබඳව, සමාජීය විචල්යන් පිළිබඳව ඔබට වෙනමම නිබන්ධනයකුත් ලබා දුන්නා. කාලීන වශයෙන් උත් ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. කාලීන ප්‍රශ්නවලදී. හරි. අපේ ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනය හරහා සම්බන්ධ වුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් තාම සාර්ථකව මෙවැනි ප්‍රශ්න වලට උත්තර ලියනවා. අනාගතයේදී නීති ප්‍රවේශ විභාගයට පෙනී ඉන්නට බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාත් ඔබේ යහළු මිත්‍රයිනුත් www.pramukhalawschool.com වෙබ් අඩවිය හරහා ප්‍රවිෂ්ඨ වෙන්න අපගේ ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයේ දේශන වෙත සියලුම විෂයන්ට අදාළව එම දේශන වලට ඔබට සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනවා. ඔබේ නීතිඥ සිහිනය සැබෑ කර ගැනීමට ඒ හරහා අවකාශය උදා වෙනවා. එය නොඅනුමානයි. 13 වෙනි ප්‍රශ්නය, who is the president of the monetary board of Sri Lanka? මූල්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා කවුද? ඉතින් මේ ප්‍රශ්නය නම් මම හිතන්නේ අනුමාන ප්‍රශ්නවලදී තාමත්ම පැහැදිලිව අපි සාකච්ඡා කරපු ප්‍රශ්නයක් අවස්ථා ගණනාවකදී සාකච්ඡා කරලා ඇති. ඒ වගේම පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවලත් මේ ප්‍රශ්නය අන්තර්ගත වෙලා ඇති. මූල්‍ය මණ්ඩලයේ සභාපතිවරයා කියලා කියන්නේ මහ බැංකුවේ මහ බැංකු අධිපතිවරයා නිල බලයෙන් හොබවන තවත් අනතුරක්. ඒ නිවැරදි උත්තරය වෙන්නේ දේශමාන්‍ය ප්‍රොෆෙසර් WD ලක්ෂ්මන්. දේශමාන්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහත්මයා තමයි වර්තමාන මහ බැංකු අධිපතිවරයා විදියට කටයුතු කරනවා. මහ බැංකු ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. 1950 අවුරුද්දේ අගෝස්තු 28 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මුදල් අමාත්‍යවරයා විදියට කටයුතු කරන සමයේදී. බ්‍රිතාන්‍ය ජාතික ආර්ථික විශ්ලේෂකයෙක් වුණු ජෝන් නෙක්ස්ටර් මහත්මයා තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ පළවෙනි අධිපතිවරයා. ඒ වගේම පළවෙනි ලාංකික මහ බැංකුව අධිපතිවරයා විදියට පත් වුණේ එන්.යු. ජයවර්ධන මහත්මයා 1953 අවුරුද්දේ. එතුමාගේ පත්වීම. තොර මූල්‍ය මණ්ඩලය කියලා කියන්නේ මේ මහ බැංකුවේ පරිපාලනය හොබවන සමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත වන ව්‍යුහය. මොනිටරි බෝඩ් ඔෆ් ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලය තමයි මහ බැංකුවේ සමස්ත පරිපාලනය වගකීම දරන්නේ. එහි සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. ජනාධිපතිවරයා විසින් සමාජිකයෝ 3 දෙනෙක් පත් කරනවා. නිල බලයෙන් සමාජිකයෝ දෙන්ට දෙන්නෙක් පත් වෙනවා. එක්කෙනෙක් තමයි මහ බැංකුව අධිපතිවරයා, governor of the central bank. අනිත් නිල බලයෙන් පත් වෙන පුද්ගලයා තමයි secretary to the ministry of finance. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා. අනිත් සමාජිකයන් 30 දෙනා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබනවා. මෙයාගේ දූර කාලය වසර 5ක දූර කාලයකට තමයි පත් කරනු ලබන්නේ. අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නය තාමත්ම පහසුවෙන් උත්තර ලිවිය හැකි සාමාන්‍ය දෙනින් ප්‍රශ්නයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. 14 වෙනි ප්‍රශ්නය. What is the first COVID-19 vaccine vaccinated in Sri Lanka? ශ්‍රී ලංකාවේදී එන්නත් කරන ලද ප්‍රථම COVID-19 එන්නත කුමක්ද? මම විභාගයට දවස් කිහිපයකට පෙරත් අපි දේශනයේදී සාකච්ඡාවට බඳුන් කරා මේ කාරණාව පිළිබඳව. ඉන්දියාවෙන් අපිට පරිත්‍යාගයක් විදිහට එන්නත් ප්‍රමාණයක් ලැබුණා. එන්නත් ලක්ෂ 5ක් වගේ ප්‍රමාණයක් ලැබුණා. එන්නත තමයි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියක් ඇස්ට්‍රාසෙනිකා ෆාමසිටිකල්ස් කියන ආයතනයක් එකට එකතු වෙලා කරනු ලැබූ පරීක්ෂණ වලින් අනාවරණය කරගත්ත ඒ බෙහෙත ලෝකේම තාම ප්‍රසිද්ධ COVID-19 එන්නත බවට පරිවර්තනය වුණා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත. ඉතින් මේ එන්නත විශේෂයෙන්ම මුල් අදියරේදී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි අයට ලබා දෙන්න තමයි නිර්දේශ වුණේ. නමුත් මේ වෙද්දී නම් මේ එන්නත ලබා දෙන්න වයස අවුරුදු 60ට වැඩි පිරිසට පමණයි. යම් ආකාරයකින් මේ එන්නත් දැනට අපි බැලුවොත් එහෙම ප්‍රමාණවත් නොවන මට්ටමකුත් දකින්නට පුළුවන්. මේ එන්නත් දෙකක් එක් පුද්ගලයෙකුට ලබා දිය යුතු වෙනවා. එක එන්නතක් ලබා දීලා සති 2කට 3කට වගේ කාලයකට පස්සේ තමයි විශේෂයෙන්ම දෙවනි එන්නත
ලබා දෙන්නට වෛද්‍ය නිර්දේශය ලබා දීලා තිබුණේ. නමුත් මේ වෙද්දී යම් එන්නත ලබා දීමේ යම් ප්‍රමාදයක් තිබෙනවා. ඉතින් කාලීන වශයෙන් අහපු ඉතාමත් ප්‍රශ්නයක් මම ඔබට නිරන්තරයෙන්ම මතක් කරා, විශේෂයෙන්ම අපේ ශිෂ්‍යයන්ට නිරන්තරයෙන් මතක් කරා COVID-19 හරහා කාලීන ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඔබට යොමු වෙනවා කියලා. ඉතින් ඉතාමත් පැහැදිලිව අපි සාකච්ඡා කරපු ප්‍රශ්නයක් ඒ විදිහටම යොමු වුණා මෙවර විභාගයේදී. මම හිතනවා අපේ ප්‍රමුඛ දරුදරියන් ඉතාමත්ම සාර්ථක ඵල එයින් නෙලා ගන්නට ඇති කියලා. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය. What is the largest tank in Anuradhapura district? අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාලතම වැව මින් කුමක්ද? අපි යමු එක් MCQ ප්‍රශ්නයකට multiple choice question එකක්. මේ තියෙන උත්තර හතර බලන්න. කලා වැව, මින්නේරිය වැව, කන්තලේ වැව, පරාක්‍රම සමුද්‍රය. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාළව. ඒතර අපි බලන්නට ඕන අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාළව මේ උත්තර හතර දිහා. කලා වැව ඉදු කරනු ලැබුවේ ධාතුසේන රජුරුව. ඒ පිහිටලා තියෙන අනුරාධපුරයේ. මින්නේරිය වැව ඉදි කරේ මහසෙන් රජුරුව. ඒ පිහිටලා තියෙන්නේ පොළොන්නරුවේ. කන්තලේ වැව ඉදි කරේ දෙවන අක්බෝ රජුරුව. ත්‍රිකුණාමලයේ තමයි පිහිටලා තියෙන්නේ. පරාක්‍රම සමුද්‍රය ඉදි කරේ මහා පරාක්‍රම බහරත්තුමා. නැත්නම් පළවෙනි පරාක්‍රම බහරත්තුමා පොළොන්නරු යුගයේදී පොළොන්නරුවේ තමයි පිහිටලා තියෙන්නේ. නම් නිවැරදි උත්තරය වෙන්නේ මෙතෙන්දී කලා වැව. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන විශාලතම වැව තමයි ධාතුසේන රජුරුව නිර්මාණය කරපු කලා වැව. ධාතුසේන රජුරුව වාරි කර්මාන්තයට කුෂිකර්මාන්තයට සුවිශේෂී සේවාවක් කරපු අනුරාධපුර යුගයේ බිහි වුණු විශිෂ්ටතම රජ කෙනෙක්. ඊළඟ ප්‍රශ්නය. Which court has the jurisdiction for testamentary cases? තෙස්තමේන්තු නඩු විභාග කරන අධිකරණය කුමක්ද? නිවැරදි උත්තරය දිසා අධිකරණය. තෙස්තමේන්තු නඩු විභාග කරන්නේ දිසා අධිකරණය විසින්. විශේෂයෙන්ම අන්තිම පත්‍රයක් තිබෙන අවස්ථාවකදී සිවිල් නඩු විධාන සංග්‍රහයේ 38 වන පරිච්ඡේදය අනුව අන්තිම පත්‍රයක් ඇතුව යම් පුද්ගලයෙකු මිය ගිය අවස්ථාවකදී ප්‍රොබේට් බලපත්‍රය ලබා ගැනීම සඳහා පොල්මන්කරුවෙකුට දිසා අධිකරණයේදී මේ තෙස්තමේන්තු නඩුව පවරන්නට හැකියාවක් තියෙනවා. සිවිල් නීති ශාස්ත්‍රය යටතේ මේ කරුණ අපි සාකච්ඡා කරලා තියෙනවා. දිසා අධිකරණයේ අධිකරණ බලය ගැන කතා කරද්දී තෙස්තමේන්තු නඩු පිළිබඳව අපි අවධානය ලක් කරලා තියෙනවා. 17 වෙනි ප්‍රශ්නය. What is the duty of an attorney at law? නීතිඥවරයාගේ කාර්ය වන්නේ කුමක්ද? අපි නැවතත් යමු වෙන MCQ ප්‍රශ්නයකට. Save the client anyway. පළවෙනි උත්තර බලන්න save the client anyway. කෙසේ හෝ තම සේවාදායකයා බේරා ගැනීම. Assisting in bringing criminals to justice. අපරාධකරුවන් නීතිය රැහැනට හසු කර ගැනීම සඳහා සහාය වීම. Assisting the judiciary to administer justice. යුක්තිය පසඳීමේ ක්‍රියාවලිය සඳහා අධිකරණයට සහාය වීම. None of above. ඉහත කිසිවක් නොවේ. මෙතනදී නීතිඥවරයාගේ ඊටාම පැහැදිලි වගකීම තමයි assisting the judiciary to administer justice. යුක්තිය පසඳීමේ ක්‍රියාවලිය සඳහා අධිකරණයට සහාය වීම. විශේෂයෙන්ම නීතිඥ වෘත්තිය හඳුන්වා දීම පිළිබඳව introduction to legal profession කියන මාතෘකාවට විශේෂයෙන්ම හඳුන්වා දීමේ දේශනාව තුළදී අපි නීතිඥ වෘත්තිය පිළිබඳව ඒ සාරධර්ම පිළිබඳව නීති වෘත්තියේ ඉතිහාසය පිළිබඳව අවධානය ලක් කරමු. ඉතින් එහරහා මේ ප්‍රශ්නෙට උත්තර ඉතාම පහසුවෙන් ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. ඉතාම සරල ප්‍රශ්නයක් නීතිඥ වෘත්තිය ආශ්‍රය කරගෙන මෙවර විභාගයේදී අහලා තියෙනවා. හරි, නීතිඥවරුගේ වගකීම පිළිබඳව තමයි අහලා තියෙන්නේ. නීතිඥවරයාගේ වගකීම තමයි ප්‍රධානම වගකීම වෙන්නේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සඳහා අධිකරණයට සහාය වීම. ඒ නිසා නීතිඥවරයෙක් හඳුන්වන්නේ අධිකරණ නිලධාරියෙක් විදියට. හරි? අධිකරණය තුළ ක්‍රියාත්මක වෙන ක්‍රියා කරන අධිකරණයේ නිලධාරියෙක් විදියට තමයි නීතිඥවරයා හඳුනා ගන්න. ඒ අනාගතයේ ඔබට නීතිඥ වෘත්තියේ ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ එහි ආචාර ධර්ම සුප්‍රීම කෝට් රූල්ස් තියෙනවා. ඒ වගේම ප්‍රොෆෙෂනල් එතික්ස් තියෙනවා. මේ සියලු දේවල් වලට ගරු කරමින් නීතිඥ වෘත්තිය අභිමානය ආරක්ෂා වන පරිදි අධිකරණයට සහාය වෙමින්
යුක්තියට කිරීම සඳහා වක්කීමක් ඔබ වෙත පැවරෙනවා. ඒ වක්කීම නොපිරිහෙලා ඉටු කරන්නට ඔබට ශක්තිය ලැබේවා යන්න තමයි අපේ ප්‍රාර්ථනය. 18 වෙනි ප්‍රශ්නය, which part of the body is affected by Parkinson disease? පාකින්සන් රෝගයෙන් බලපාන්නේ ශරීරයේ කුමන ඉන්ද්‍රියටද? නිවැරදි උත්තරය brain. මොළයට තමයි පාකින්සන් රෝගය බලපාන්නේ, විශේෂයෙන්ම nerve cells ස්නායු සෛල අඩුවීමෙන් තමයි මේ පාකින්සන් රෝගය ඇති වෙන්නේ. හරි? loss of nerve cells ස්නායු සෛල අඩුවීම තමයි මේ සඳහා බලපාන්නේ විශේෂයෙන්ම. එතකොට ස්නායු සෛල අඩු වුණාම සිද්ධ වෙනවා මේ ඩොපමයින් කියන රසායනිකය නිපදවීම අඩු වෙනවා. ඩොපමයින් කියන රසායනිකය. එතන මේ ඩොපමයින් කියන රසායනිකය තමයි මේ ස්නායු සෛල හරහා පණිවිඩ ගෙන යන්නට මොළයට උපකාරී වෙන්නේ. එතන මේ ඩොපමයින් රසායනිකය අඩු වුණාම ඒ පණිවිඩ ගෙන යන්නට ප්‍රමාද වෙනවා. ඒ වගේම තමයි අපි මිනිස්සෙක්ව හඳුනාගන්නේ මනසෙන් උසස් කෙනෙක් විදියට. කියන්නේ සිතන්න පුළුවන්, සිතා බලා යමක් කරන්න පුළුවන් කෙනෙක් විදියට. එතකොට මේ ඩොපමයින් රසායනිකය අඩුවීමත් එක්ක මේ සිතීමේ නැත්නම් සිතල යමක් කිරීමේ හැකියාව අඩු වෙනවා. එතකොට විශේෂයෙන්ම මේ ස්නායු සෛල අඩුවීම හරහා මේ ඩොපමයින් කියන රසායනිකයේ නිපදවීම අඩු වෙනවා. ඒ හරහා මොළයේ ක්‍රියාකාරීත්වය තාම පැහැදිලිවම අඩු වෙනවා. එතකොට මේ පාකින්සන් රෝගයෙන් පෙළෙන කෙනෙකුට ප්‍රධාන දුර්වලතා කීපයක් මතුවෙනවා. ඇවිදින්න, හිටගෙන ඉන්න අමාරු වෙනවා. ඒ වගේම කතා කිරීමේ හැකියාව අඩු වෙනවා. වචන පිට වෙන්නේ නැහැ. හරි? ඒ නිසා තාමත්ම දරුණු රෝගයක් මරණයට පත් වෙන අවසානයේදී දරුණු රෝගයක් විදිහට මේ පාකින්සන් රෝගය හඳුනා ගන්නට පුළුවන්. ඒතකොට විද්‍යාත්මක තොරතුරු යටතේ අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය, what is an adoption cases? කුලවද්දා ගැනීමේ නඩු යනු මොනවාද? කුලවද්දා ගැනීම අපි සිවිල් නීති යටතේ විශේෂයෙන්ම සාකච්ඡා කරන මාතෘකාවක් තමයි මේ adoption of child කියන මාතෘකාව. දරුවන් දරුකමට හදා ගැනීම කියන මාතෘකාව. ඒකට කුලවද්දා ගැනීම කියලා කියන්නේ a legal request to adopt a child. දරුවෙකු දරුකමට හදා ගැනීම සඳහා කරනු ලබන නීත්‍යානුකූල ඉල්ලීමක්. විශේෂයෙන් අපි සිවිල් නීති යටතේ ඒ වගේම ළමා අයිතිවාසිකම් නීති පිළිබඳ සාකච්ඡා කරද්දී සාකච්ඡාට බඳුන් කර තිබෙනවා. ළමයෙක් කියන්නේ කවරෙක්ද? අපි ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තිය අනුව ළමයෙක් කියලා හඳුනා ගන්න වයස අවුරුදු 18ට අඩු කෙනෙක්. ඒ වගේම අපි සිවිල් නීතිය දිගගෙන තියෙනවා ළමයින්ගේ ස්වභාවික බාරකරු. ළමයෙක්ගේ ස්වභාවික බාරකරු වෙන්නේ පියා කියලා. natural guardian of a child is father. ඒ වගේම ළමෝගේ උපරිම බාරකරු කවුද කියලා අපි ඉගෙන ගන්නවා. උපරිම බාරකරු තමයි දිසාධිකරණය. upper guardian is district court. එහෙනම් මේ කුලවද්දා ගැනීම කියලා කියන්නේ කුලවද්දා ගැනීමේ ආඥාපනතේ තියෙන නෛතික ප්‍රතිපාදන අනුව දරුවන් නොමැති යම් කාලාත්‍රයක දරුවන් දරුකමට හදා ගැනීම සඳහා කරනු ලබන නීත්‍යානුකූල ඉල්ලීම. මේ සඳහා සුසුකම් ගණනාවක් සපුරන්නට ඕන. අපි සුසුකම් සාකච්ඡා කරලා තියෙනවා. හරි? ඒ සුසුකම් මොනවද? අවුරුදු 25ට වැඩි වෙන්න ඕන. දරුවෙක් දරුකමට හදා ගන්න අයිදුම් කරන පුද්ගලයෙක් නම් අනිවාර්යෙන් වයස අවුරුදු 25ට වැඩි වෙන්නට ඕන. ඒ වගේම ඔහුට දරුවා නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් තියෙන්නට ඕන. ඒ අධිකරණය සලකා බලන සුවිශේෂී කාරණාවක්. ඒ වගේම දරුවා සහ දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයාගේ වයස පරතරය අවමය වශයෙන් 21ක්වත් තිබිය යුතු වෙනවා. ඒ වගේම වයස අවුරුදු 14ට වැඩි නම් ඒ දරුවාට අනිවාර්යයෙන් මේ දරුවාගේ කැමැත්ත ඕන. consent of the child is very important. හරි? අනිවාර්යයෙන්ම කැමැත්ත තියෙන්නට ඕන. වයස අවුරුදු 14ට වැඩි නම්. ඉතින් මේ ආදී වශයෙන් මේ කුලවද්දා ගැනීමේ ආඥාපනතේ තියෙන ප්‍රතිපාදනත් එක්ක ඒ ප්‍රතිපාදන තෘප්ත කරලා දිසාධිකරණයෙන් ඉල්ලීමක් කරන්නට ඕන නීත්‍යානුකූලව දරුකමට හදා ගැනීමට නම් අපිට සාමාන්‍ය තත්ත්වයකට දරුවෙක් දරුකමට හදා ගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න නීත්‍යානුකූල වශයෙන් විවාහයකින් උපන් විවාහජ දරුවෙකුට ලැබෙන අයිතිවාසිකම් එවැනි නීතියෙන් බැහැරව දරුකමට හදාගත්ත දරුවෙකුට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම දේපල උරුම අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි නීත්‍යානුකූලවම දරුවෙක් දරුකමට හදා ගැනීම
තාමත්ම වැදගත් වෙනවා සහ අනාගතයේ දරුවාට නිසි අයිතිවාසිකම් ලබා ගන්නටත් එය ඉවහල් වෙනවා. 20 වෙනි ප්‍රශ්නය, who is the incumbent president of the committee on public enterprises? පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වත්මන් සභාපතිවරයා කවුද? කෝප් කමිටුව කියලා අපි කියන්නේ. කෝප් එකේ සභාපතිවරයා පිළිබඳව තමයි අහලා තියෙන්නේ. වර්තමාන සභාපති ධූරය දරන්නේ ප්‍රොෆෙසර් චරිත හේරත්. මහාචාර්ය චරිත හේරත් මහත්මයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගියවර පිවිසුණු මහාචාර්යවරයෙක්. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරා. ඔහු තමයි කෝප් කමිටුවේ වත්මන් සභාපති ධූරය දරන්නේ. අර්ධ රාජ්‍ය එවැගේම රාජ්‍ය සංස්ථා යන ආයතනයන් වල මූල්‍ය කටයුතු වල විනිවිද භාවය පරීක්ෂා කරලා බලන්න. ඒ අයවැය පිළිබඳ පරීක්ෂා කරලා බලන්න. ඒ ආයතන වල අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂා කරලා බලන්න තමයි විශේෂයෙන්ම මේ කෝප් කමිටුව ස්ථාපිත කරලා තියෙන්නේ. 1979 අවුරුද්දේ තමයි මේ කෝප් කමිටුව පාර්ලිමේන්තු කමිටුවක් විදිහට විශේෂයෙන්ම ස්ථාපිත කරලා තියෙන්නේ. එතකොට මේ හරහා ලංකා ඉතිහාසය තුළ අපි අරගෙන බැලුවොත් විශාල වංචාවන් ප්‍රමාණයක් අනාවරණය කරගන්න අර්ධ රාජ්‍ය ආයතන වලින් හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ අහලා ඇති ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතන, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම අනීතික වශයෙන් සිද්ධ වුණා 2003 අවුරුද්දේ සිදුවීම. ඒ වගේම 2012 වසරේ ඊට විරුද්ධව කෝප් කමිටුව කටයුතු කරලා ඒ රක්ෂණ සංස්ථාව ජනසතු කරන්න නැත්නම් රජයේ ආයතනයක් විදිහට ඒ විදිහටම තියාගන්න හැකියාව ලැබෙනවා. ඒ හරහා. ඒ වගේම 2012 අවුරුද්දේ ලංකා කයින් තෙල් නීතිගත සංස්ථාව බාල තෙල් වගේක් ආනයනය කළ සිද්ධ වෙච්ච ඒ පාඩු ආර්ථික පාඩුව පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න හැකියාව ලැබුණා. වගේ මෑත කාලිනව ගත්තොත් එහෙම සෙන්ට්‍රල් බැංක් බොන්ඩ් ස්කෑම් එක මහ බැංකු වංචාව පිළිබඳ බැඳුම් කර වංචාව පිළිබඳව පරීක්ෂණ කරන්න පැවරුණා මේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට. සයිතාමත්ම වැදගත් ආයතනයක්. අපි කාලීන කරුණවලදීත් විශේෂයෙන් SMS වලත් මේ තනතුරු වෙනස් වීම පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කරලා තියෙනවා. 21. What is the scientific name of the rare plant that was attempted to be removed during the construction of the Central Expressway? මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉවත් කිරීම සඳහා තැත් කළ දුර්ලභ ශාකයේ විද්‍යාත්මක නාමය කුමක්ද? ක්‍රූඩියා සෙලනිකා තමයි නිවැරදි උත්තරය. ඒතර මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි අතියද කඩවත ඉඳලා මීරිගම දක්වා මාර්ගයේ තමයි මේ මෑත කාලීනව මේ ශාකය සොයාගත්තේ. අතර මේ ශාකය 1911 අවුරුද්දෙන් පස්සේ මේ මෑත කාලීනව තමයි මේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරන්න මාර්ගයේ හෙළිපෙළි කරලා තමයි මේ සොයාගත්ත බවට වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ ඉතාමත්ම ආందోලනයට සමාජය තුළ තුඩු දුන්නා. SMS අලර්ට්ස් වලින් අපි මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා ඔබ. ඉතාමත්ම ආందోලනාත්මක සිදුවීමක් බවට පත් වන විශේෂයෙන්ම ඔබ අහලා ඇති ගම්පහ දිස්ත්‍රික්කය මූලික කරගෙන විශේෂයෙන්ම වන සංරක්ෂණ නිලධාරීන් විශේෂයෙන්ම දේවානි මහත්මිය ශාල හඬක් නැගුවා මේ ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා. ඊට පස්සේ ඒ සඳහා විශාල වශයෙන් පරිසර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රියාකාරීන් පරිසර වේදීන් උත්සක වීමක් අපිට දකින්න පුළුවන්. එතන මේ ප්‍රශ්නය ඉතාමත්ම පැහැදිලිව කාලීන ප්‍රශ්නයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මාධ්‍යයේ සමාජ මාධ්‍යය තුළ පුවත්පත්වල නිරන්තරයෙන් මේ පිළිබඳව සාකච්ඡාවට බඳුන්වු නැහැ. නිවැරදි උත්තරය කූඩියා සෙලනිකා. ඊළඟ ප්‍රශ්නය 22. Who is the Swedish girl who started an environmental organization? පරිසර සංවිධානයක් ආරම්භ කළ ස්වීඩන් ජාතික බාලිකාව කවුද? නිවැරදි උත්තරය ග්‍රේටා තන්බර්ග්. ග්‍රේටා තන්බර්ග් වයස අවුරුදු 18ක දැරියක්. ඇය සුවිශාල උත්සාහයක් දරනවා මේ ගෝලීය උෂ්ණත්වය විශේෂයෙන්ම මේ ක්ලයිමට් චේන්ජ් එක නැත්නම් දේශගුණික විපර්යාස වලට හේතු සොයා ගන්න. ඒ වගේම ඒ හේතු හරහා මේ සිද්ධ වෙන පරිසර දූෂණය අවම කරලා විශේෂයෙන්ම ඇය ස්වීඩන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැඩි බලපෑමක් කරනවා මේ තත්ත්වය වළක්වාලන්නට, නීති සම්පාදනය කරන්න, පරිසර සංවිධාන බිහි කරන්නට ඇය සුවිශේෂී දායකත්වයක් ගන්න චරිතයක් විදිහට මෑත කාලීන මාධ්‍ය තුල වාර්තා වුණා. සාමියත් කාලීන ප්‍රශ්නයක් විදිහට ගන්නට පුළුවන්. 2018 වසරේ ඇය විසින් විශේෂයෙන්ම the school strike for climate or youth strike for climate නමින් movement එක නැත්නම් environment
ඇක්ටිවිස්ට් කෙනෙක් විදිහට හරි පරිසරය ආරක්ෂා කරන්න කටයුතු කරන ක්‍රියාකාරණයක් විදිහට ඇය ලෝකයෙන් ප්‍රසිද්ධ වුණා. ඇය විශේෂයෙන්ම she is called for strong action on climate change. මේ දේශගුණික විපර්යාසය වළක්වා ගැනීම සඳහා මේ ලෝකෙම පෙළ ගැහෙන්න කියන පණිවිඩය ඇය ලෝකයට අරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් 2019 අවුරුද්දේ ටයිම්ස් සංග්‍රහය විසින් ඇය person of the year වසරේ පුද්ගලයා ලෙසත් නම් කරනු ලැබුවා. ඉතින් ලංකාවෙත් ඔබ මේ දවස්වල දකින්න ඇති භාග්‍යා අබේරත්න දැරිය විශේෂයෙන්ම සිංහරාජ වනාන්තරය ආශ්‍රය කරගෙන ලංකාවේ තියෙන එකම එක වැසි වනාන්තරය වගේම යුනෙස්කෝ ලෝක උරුමයක් මෙහි වනය හෙළිපෙහෙළි කිරීම පිළිබඳව ඉදරව්වක් කරනු ලැබුවා. ඒ පිළිබඳව මේ වෙද්දී සමාජයේ දැවැන්ත කතා බහකට ලක් වෙලා තියෙනවා. ඉතින් බලන්න දැන් මේ ලෝ එන්ට්‍රන්ස් පේපර් එකේ මේ කාලීන ප්‍රශ්න වලට නැත්නම් කාලීන සිදුවීම් වලට කොතරම් දුරට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉතාමත්ම වැදගත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න සියල්ලම අපි කාලීන කරුණවලදී අවධාරණයෙන් ආවරණය කළා. ඒ SMS alerts වලින් විශේෂයෙන්ම පන්තිය සාකච්ඡා නොකරපු කරුණු ආවරණය කරලා තියෙනවා. 23 What political party just Joe Biden represents? Joe Biden නියෝජනය කරන දේශපාලන පක්ෂය කුමක්ද? ඩෙමොක්‍රැටික් පාර්ටි. බලන්න තවත් කාලීන ප්‍රශ්නයක්. ඩෙමොක්‍රැටික් පක්ෂය ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන පැරණිතම දේශපාලන පක්ෂය 1828 අවුරුද්දේ තමයි ඩෙමොක්‍රැටික් පක්ෂය ආරම්භ වෙලා තියෙන්නේ. එහි එම පක්ෂයේ අපේක්ෂකයා තමයි මෙවර පවත්වපු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරලා ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා විදියට තෝරා පත් කරගත්තා. එතකොට මේ පිළිබඳව තොරතුරුත් අපි කාලීන කරුණු දේශන යටතේ විශේෂයෙන්ම අපි පන්තියේදී සාකච්ඡා කරා. ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව මම දැනුවත් කරා. අනිවාර්යයෙන්ම ඇමරිකානු ජනාධිපතිවරණය අලලා ප්‍රශ්නයක් එනවා කියලා. ඉතාමත්ම පැහැදිලිව ඒ අපි සාකච්ඡා කරපු ආකාරයටම ඒ සාකච්ඡා කරපු කරුණු ආශ්‍රය කරගෙනම ඉතාම පැහැදිලි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එතකොට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරලා ඩෙමොක්‍රැටික් පක්ෂයේ අපේක්ෂකයා ජෝ බයිඩන් ජයග්‍රහණය කරා මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය. 24 Who is the new vice president of USA? ඇමරිකා එක්සත් ජනපදයේ පත් වූ නව උපජනාධිපතිවරයා කවුද කියලා අහන්නේ. එයත් ඊට සම්බන්ධ ප්‍රශ්නයක්. නිවැරදි උත්තරය කමලා හැරිස්. එතුමිය තමයි ඇමරිකානු ඉතිහාසය තුල තේරීපත් වුණු පළවෙනි උපජනාධිපතිවරිය. ඒක ඉතාමත්ම වැදගත් වෙන අපි මේ කරුණත් මේ ආකාරයෙන්ම ඉතාම පැහැදිලිවම කාලීන කරුණු දේශනාවේදී ආවරණය කිරීම කරා. මම හිතන්නේ අපේ ප්‍රමුඛ ශිෂ්‍යයන් ඉතාමත්ම සාර්ථකව මෙවර විභාගයට සියලු විෂයන්ට අදාළව ඉතාමත්ම සාර්ථකව පෙනී සිටියා. අනාගතයේදී නීති වෘත්තියට ලැබෙන්න බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාම බොහොම වගකීමෙන් යුක්තව කටයුතු කරන නිරන්තරයෙන්ම වග වෙන ආචාර්ය මණ්ඩලයකින් සැදුම්ලත් ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයේ හා සම්බන්ධ වෙලා ඔබේ නීතිඥ සිහිනය සැබෑ කරගන්න. ඒ සඳහා ඔබට පුළුවන් www.pramukhalawschool.com වෙබ් අඩවිය හරහා සම්බන්ධ වෙලා තවමත් සාමාන්‍ය පරිදි පන්ති පැවැත්වීම සඳහා රජය අනුමැතිය හිමි වී නොමැති බැවින් සෑම පළාතකම සෑම දිස්ත්‍රික්කයකම වර කිලෝමීටර් 65610 තුලම ජීවත් වෙන අනාගතයේ නීති වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙන බලාපොරොත්තු වෙන සියලුම දෙනාට හැකියාව තියෙනවා ප්‍රමුඛ ලෝ ස්කූල් වෙබ් අඩවිය හරහා සම්බන්ධ වෙලා තමන්ගේ සිහිනය යථාර්ථයක් කරගන්නට කටයුතු කරන්න. මේ අපි සාකච්ඡා කරන්නේ ඒ සිහිනේ යථාර්ථයක් කරගන්නට අධිෂ්ඨානශීලීව මෙවර විභාගයට පෙනී හිටපු ශිෂ්‍යයන් මුහුණ දුන්නු සාමාන්‍ය දෙනී ප්‍රශ්න පත්‍රය. එයින් ඔබට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගන්නට හැකි වෙනවා නොඅනුමානයි. මීළඟ ප්‍රශ්නය 25. One of the co-winners of the 2020 Nobel Prize in Chemistry was Jennifer Doudna. Who is the other winner? 2020 රසායන විද්‍යාවට නොබෙල් සම්මානයේ සමහිමිකාරත්වය හිමි එක්කෙක් වූයේ ජෙනිෆර් ඩවුඩ්නා වේ. එහි අනෙක් හිමිකරුවා කවරෙක්ද? නිවැරදි උත්තරය ඉමානුවෙල් චාපන්ටියර්.
එමනුවෙල් චාපන්ටිය තමයි නිවැරදි උත්තරේ. මේ ජෙනිෆර් ඩවුට්නා කියන්නේ ඇමරිකානු ජාතික රසායන විද්‍යාඥවරියක්. එමනුවෙල් චාපන්ටිය කියලා කියන්නේ ප්‍රංශ ජාතික මහාචාර්යවරයෙක්. ඈත් රසායන විද්‍යාවට බොහෝ සෙයින් විශේෂඥතාවයක් දක්වනවා. ඉතින් අපි නොබෙල් සම්මාන පිළිබඳව වෙනමම පාඩමක් කතා කරමු. සම්මාන කියන පාඩම යටතේ උප මාතෘකාවක් අරගෙන නොබෙල් ප්‍රයිසස්, නොබෙල් ත්‍යාග, ඇල්ෆ්‍රඩ් නොබෙල් ඩයිනමයිට් සොයාගත්ත පුද්ගලයාගේ නමින් ප්‍රධානය කරන නොබෙල් ත්‍යාග වර්ග 5 පිළිබඳවම අපි පන්තියේදී සාකච්ඡා කරලා තිනවා සම්මාන කියන පාත්‍රකාවට. අපි විශේෂයෙන්ම ගොඩාක් දුරට බලාපොරොත්තු වුණා මේ වර විභාගයේදී මේ නොබෙල් සාමත්‍යාගයේ දිනාගත්ත ආයතනය පිළිබඳව විමසාවි කියලා. World Food Program ලෝක ආහාර වැඩසටහන. නමුත් මෙවර ප්‍රශ්නය යම් වෙනසකට භාජනය වෙලා රසායන විද්‍යාව පිළිබඳ සමහිමිකාරීත්වය පිළිබඳව ප්‍රශ්නය විමසන්නට ඉදිරියට තිබුණා. නමුත් අපි ඒ සියල්ලම අපි ආවරණය කරා. ඔබ සම්මාන කියන අද අපේ පන්තියට සහභාගී වෙච්ච ශිෂ්‍යයන්ගෙන් අහුවොත් සම්මාන කියන නිබන්ධනය පරිශීලනය කරද්දී මේ පිළිබඳව මුණ ගැහුණා නැද්ද කියලා සැබවින්ම වුන් පවසාවි. තාම පැහැදිලිව වගුගත කරලා තාමත්ම සරලව සෑම කාලීන වර්ෂයකට අදාළවම ඒ වගේම ඉතිහාසයේ නොබෙල් ත්‍යාග ලබාගත වැදගත් පුද්ගලයන් පිළිබඳව අපි අනාවරණය කරා. හරි. එසයි තාමත්ම පැහැදිලිව මේ ප්‍රශ්නයට උත්තරය ලබා ගන්න පුළුවන්. එතකොට සම්මාන කියන මාතෘකාව අපි පුළුල්ව ආවරණය කරමු. ඉදිරියේදී අනාගතයේ නීති ප්‍රවේශයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙන 2021 අවුරුද්දේ ආයුම් කරපු ඔබ වෙනුවෙනුත් අපි ඒ ආකාරයෙන්ම ඊටාම පැහැදිලිව සම්මාන කියන නිබන්ධනය ආවරණය කිරීම කරනවා. See, what is the field of law that includes professional negligence? වෘත්තීය නොසලකලා ආත්මන නීති ශාස්ත්‍රයේ කුමක්ද? නිවැරදි උත්තරය law of delict. දිලික්ත නීතිය. අපි සිවිල් නීතියේ ප්‍රභේදයක් වෙන දිලික්ත නීතිය ගැන කතා කරලා තියෙනවා පන්තියේදී. දිලික්ත නීතිය. ඒතර වෘත්තීමය නොසලකෙල්ල professional negligence. මේ හරහා පුළුවන් වෙන්නේ වන්දි අය කර ගැනීමක් කරන්න. විශේෂයෙන්ම වෛද්‍යවරුන් අතින් සිදුවන නොසලකිරීමත් ක්‍රියාවන් නිසා පුද්ගලයන් මරණයට පත්වීමක් අපිට දකින්න පුළුවන්. එවැනි අවස්ථාවන් වලදී පුළුවන් මේ වෘත්තීය නොසලකිල්ල යටතේ දිලික්ත නඩුකරයක් පවරන්න වන්දි අය කර ගැනීම සඳහා. ඉතින් දිලික්ත නීතිය යටතේ නඩුකර විශාල සංඛ්‍යාව වන්දි නඩුකරයින් ප්‍රමුඛයි. කන්‍යා දූෂණ නඩුකර පවරන්න පුළුවන්. මේ ආදී වශයෙන් දිලික්ත නීතිය කියලා කියන්නේ සිදු වූ පාඩුවක් යම් පුද්ගලයෙකුගේ නොසලකිල්ල නිසා තවත් කෙනෙක්ට පාඩුවක් සිද්ධ වුණා නම් ඒ පාඩුව සඳහා අලාභය කර ගැනීමක් සිදු කිරීම තමයි විශේෂයෙන්ම දිලික්ත නීතියේදී සිද්ධ වෙන්නේ. හරි. ඒතර රෝමලන්දේසි නීති සංකල්ප තමයි විශේෂයෙන්ම දිලික්ත නීතියේදී අදාළ වෙන්නේ. 27. What is the main project in Sri Lanka funded by China Harbour Engineering Company? China Harbour Engineering Company විසින් අරමුදල් සපයන ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘතිය කුමක්ද? නිවැරදි උත්තරය කොළඹ International Financial City. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය. අපි මේක කෙටියෙන් සාමාන්‍යයෙන් අපි හඳුන්වන ජනවහරේදී Harbour City කියලා. නැත්නම් කොළඹ Port City කියලා කියනවා. කොළඹ වරාය නගරය කියලා කියනවා. එතකොට මේ China Harbour Engineering කියලා කියන්නේ 2005 අවුරුද්දේ චීනයේ සැන්හයි නුවරදී චීනයේ බීජිං නුවරදී ආරම්භ වුණු දැවැන්ත ඉදිකිරීම් සමාගමක් එමෙත ඉංජිනේරු සමාගමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ආයතනය විසින් කොළඹ වරාය නගරය ඉදිකිරීම නැත්නම් කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ඉදිකිරීම 2014 අවුරුද්දේ තමයි ආරම්භ කළේ. තාමත් එහි කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් තාමත්ම සුවිශේෂී වෙනවා මේ විවෘත වෙද්දී ලංකාවේ වාණිජ්‍ය අගනගරයට සම්බන්ධ කරලා මේ අලුත්ම මූල්‍ය නගරය නැත්නම් වාණිජ්‍ය නගරය ස්ථාපිත කිරීම ලංකාවට විදේශ විනිමය රැගෙන එන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථාන් විශාල ප්‍රමාණයක් ලැබෙයි අපි තරයේ විශ්වාස කරනවා. 28 වෙනි ප්‍රශ්නේ. Which is not a valid reason for divorce? දික්කසාදයට බලපාන හේතුවක් නොවන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් අපි සිවිල් නීතිය පාඩමේදී මේ දික්කසාද නීතිය පිළිබඳ පෞල් නීතියේදී අපි සාකච්ඡා කරනවා. family law. හරි අපි පැහැදිලිවම සාකච්ඡා කරලා තියෙනවා. ඒතර දික්කසාදය සඳහා බලපාන මූලික හේතු තුනක් තියෙනවා. හරි? ලිංගික බැලහීනතාවය,
අනාචාරය, දේශසහගත අතහැරයාම, sexual impotence, adultery, malicious decision. කොට බල නොපාන හේතුවක් තමයි මෙතෙන්දී අපෙන් අහලා තිබුණේ. නිවැරදි උත්තරය cruelty. ක්‍රූරත්වය. මේක MCQ ප්‍රශ්නයක් විදිහට යොමු වෙලා තිබුණේ. ක්‍රූරත්වය තමයි එතෙන්දී බල නොපාන හේතුව වෙන්නේ. ඒතර ක්‍රූරත්වය පදනම් කරගෙන දික්කසාදයක පදනමක් විදිහට එය යොදා ගන්න බෑ. නමුත් ක්‍රූරත්වය නිසා తాවකාලික වෙන්වීමක් ලබා ගන්න පුළුවන්. නැත්නම් නීත්‍යානුකූල වෙන්වීමක් කියලා අපි නීතිය ඉදිරියේදී කියනවා. judicial separation. දිසාධිකරණයේදී පැමිණිල්ල ගොනු කරලා පුළුවන් ක්‍රූර අමානුෂික විදිහට සලකනවා නම් කාලාත්‍රයේ తాවකාලික වෙන්වීමේ නියෝගයක් ගන්න. නමුත් ක්‍රූරත්වය කියන එක දික්කසාදය ලබා ගැනීම සඳහා පදනමක් වෙන්නේ නැහැ. ලංකාවේ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත අනුව දික්කසාදය ලබා ගැනීම සඳහා පදනම් වශයෙන් සැලකෙන්නේ ඒ නෛතික නීතිය අනුව මම පෙර සඳහන් කරපු ලිංගික බැලීනතාවය, ඒ වගේම දේශසහගත අතහැර යාම සහ අනාචාරය පැහැදිලිද? අපි මේ කරුණුත් තාම පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා පන්තියේදී. ඉදිරියේදී අපේ නවක ශිෂ්‍යයන් වෙනුත් මේ විස්තරාත්මකව සාකච්ඡා කරනවා. එසා කවුරුත් කලබල වෙන්නට එපා. මම අද උත්සාහ කරන්නේ ඔබට මේ 2021 මාර්තු 21 වෙනිදා පැවැත්වෙච්ච 2020 නීති ප්‍රවේශ විභාගයට අයදුම් කරපු ශිෂ්‍යයන් පෙනී හිටපු සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා ඔබව තවදුරටත් මේ ඉලක්කයේ ජයග්‍රහණය කරවීම සඳහා මෙහෙයවන් අපට අභිප්‍රේරණයක් ලබා දෙන්න තමයි මාගේ වෑයම. අපි සමස්ත ආචාර්ය මණ්ඩලයෙන් තමත්ම කැපවීමෙන් සියලුම විෂයපතයන් ඉදිරියේදී සම්පූර්ණ වශයෙන්ම ආවරණය කරනවා. 29. Recently a container brought from the UK was diverted. What did it contain? මෑතකදී එක්සත් රාජධානියේ සිට ගෙන්වන ලද කන්ටේනරයක් හරවා යවන ලදී. එහි අඩංගු වූයේ මොනවාද? නිවැරදි උත්තරය clinical waste. මෙයත් කාලීන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය දැක්ක ගමන් ඔබට මතකයට එන්නේ නැති ප්‍රවෘත්තිවල, මාධ්‍යවල, සමාජ මාධ්‍යවල නිරන්තරයෙන්ම මේ පිළිබඳව සාකච්ඡා කරා. ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නමක් මේ සඳහා සම්බන්ධ කරමින් සුවිශාල වශයෙන් මාධ්‍යයේ මේ පිළිබඳව සාකච්ඡාවට භාජනය වුණා. ඇත්තටම එංගලන්තයෙන් එවපු මේ බහාලුම් 282ක් පමණ එවලා තිබුණා. මේ බහාලුම් වල 242ක් පමණ මේ බහාලුම් වල මේ සායනික අපද්‍රව්‍ය ශේම රෝහල් වලින් ඉවත් කරපු මෘත ශරීරාගාර වලින් ඉවත් කරපු ද්‍රව්‍ය එන්නත් කැබලි එන්නත් වල කොටස් ඉවත දමන එන්නත් ඒ වගේම මෘත ශරීරාගාර වලින් ඉවත් කරපු ශරීර කොටස් පවා තිබිලා තියෙනවා. ඉතාමත්ම අහිතකර තත්ත්වයක් උද්ගත වෙන්න තිබුණා. මේ කන්ටේනර් බහාලුම් 242 ලංකාවේ ගොඩ බාලා එක විවෘත කරලා ඒ හරහා කුමන ව්‍යාපාරික අවස්ථාවක් උදාවුවත් මම හිතන්නේ ඒක එකපාරට ඒ තත්ත්වය අනීතික වශයෙන් කිසිම පොසිබල් ලෝ එකක් එහෙම නැත්නම් නෛතික ක්‍රියාපටිපාටියකින් තොරව රැගෙනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක්. ඉතින් කාලින වශයෙන් මේ පිළිබඳව නිරන්තරයෙන්ම සාකච්ඡාවට බඳුන් වුණා. සායනික අපද්‍රව්‍ය තමයි මේ බහලුම් වල ගබඩා කරලා තිබුණේ. 30 වෙනි ප්‍රශ්නය. Which institution maintains the SLDIS Sri Lanka Deposit Insurance Scheme insurance fund established for the protection of depositors? තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව සඳහා පිහිටුවා ඇති රක්ෂණ අනුමුදල පවත්වාගෙන ආයතනය කුමක්ද? නිවැරදි උත්තරය Central Bank of Sri Lanka. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමයි මේ විශේෂ රක්ෂණ අනුමුදල පවත්වාගෙන යන්නේ. මේ හරහා උපරිම වන්දි මුදල වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ප්‍රදානය කරනවා. විශේෂයෙන්ම මෑත කාලීනව පහුගිය කාලේ ඔබ දකින්න ඇති ETI ආයතනය, ඒ වගේම ස්වර්ණමහල් ඉන්වෙස්ට්මන්ට් ආයතනය විශාල වශයෙන් ඒ ආර්ථික ආපాతර ලක් වෙලා කඩා වැටුණා. ඔවුන් බුන්වත් භාවයට පත් වුණා. ඒ හරහා එහි තැන්පත්කරුවන් අගතියටපත් වුණා. මෙයත් කාලීන ප්‍රශ්නයක් විදිහට අපිට අවබෝධ කරගන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ සමාජය තුළ නිරන්තරයෙන් කතා බහට ලක් වුණු කාරණාවක් වුණා. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂයෙන්ම වාණිජ්‍ය බැංකුව වගේම වාණිජ්‍ය මූල්‍ය ආයතන පවත්වාගෙන ආයතනවල වලට නියෝගයක් කර අනිවාර්යයෙන්ම මේ අරමුදලට දායක විය යුතුයි. මේ තැන්පත්කරුවන්ට වන්දි ගෙවන්න අරමුදලක් ස්ථාපිත කළ යුතුයි. ඒ හරහා නීති සම්පාදනය කරලා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම අරමුදල
පවත්වාගෙන යනවා. නිවැරදි උත්තරය ශ්‍රී ලංකා මහ බැංකුව. 31 වෙනි ප්‍රශ්නය, what is the constitutional reform that abolished the system of duties in Sri Lanka? රාජකාරී ක්‍රමය. ලංකාවේ රාජකාරී ක්‍රමය අහෝසි කරන ලැබූ ව්‍යවස්ථා ප්‍රසංස්කරණය කුමක්ද? තාම සරල ප්‍රශ්නයක්. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරන වැදගත් මාතෘකා වැදගත් පාඩමක් තියෙනවා. එහිදී අපි මේ ව්‍යවස්ථා ප්‍රසංස්කරණ සියල්ල ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් රාජකාරී ක්‍රමය අහෝසි කරේ 1833 කෝල්බ්‍රූක් කැමරන් ව්‍යවස්ථා ප්‍රසංස්කරණය හරහා. නැත්නම් අපි සාමාන්‍ය සරලව කෙටියෙන් මේකට කියන්නේ කෝල්බ්‍රූක් ව්‍යවස්ථාව කියලා. විලියම් කෝල්බ්‍රූක් කියලා කියන්නේ ඇමරිකා මේ ඉංගලන්තෙන් ලංකාවට එවපු ආර්ථික විශේෂඥයෙක්. චාල්ස් කැමරන් කියන්නේ නීතිඥවරයෙක් නැත්නම් බැරිස්ටර්වරයෙක්. මොවුන් දෙදෙනාගේ එකතුවෙන් තමයි ලංකාවේ ව්‍යවස්ථා ප්‍රසංස්කරණයන් වල මූලිකම අධ්‍යයන වුණු 1833 කෝල්බ්‍රූක් ව්‍යවස්ථා ප්‍රසංස්කරණය හඳුන්වා දුන්නා. එහිදී විලියම් කෝල්බ්‍රූක් විසින් කරපු යෝජනාවක් තමයි මේ උඩරට රාජධානි සමයේදී පැවතුණු රාජකාරී ක්‍රමය නැත්නම් පුද්ගලබද්ධ සේවා ක්‍රමයක් වන මෙම ක්‍රමය නිදහස් ආර්ථික වෙළඳ ප්‍රතිපත්ති පවත්වාගෙන යාමේදී බාධාවක් වෙනවා. සමය ඉවත් කළ යුතුයි කියලා. යනවා විලියම් කෝල්බ්‍රූක්ගේ මේ යෝජනාව කෝල්බ්‍රූක් ප්‍රසංස්කරණය හරහා ඉවත් කරනු ලැබුවා. ඉතින් ලංකාවේ අධිකරණ පද්ධතියේ වෙනස්කම් සිද්ධ වුණා මේ හරහා. ලංකාවට ඉංග්‍රීසි අධ්‍යාපනය හඳුන්වා දුන්නා මේ කෝල්බ්‍රූක් ප්‍රසංස්කරණ හරහා. ඒ වගේම ලාංකිකයන් සිවිල් සේවයට බඳවා ගන්නට යෝජනා කරා මේ ව්‍යවස්ථා ප්‍රසංස්කරණය හරහා. මේ ආදී වශයෙන් විවිධ ප්‍රසංස්කරණ හඳුන්වා දුන්නා. විශේෂයෙන්ම විධායක හා ව්‍යවස්ථාදායක සභාවන් හඳුන්වා දීම කෝල්බ්‍රූක් කැමරන් ව්‍යවස්ථාවෙන් සිද්ධ වුණා. සමේ ප්‍රශ්නය තාමත්ම සරල ප්‍රශ්නයක්. අපි තියරි කොටස් වලත් ඒ වගේම රිවිෂන් වල ටාගට් ක්වෙස්චන් වලත් මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. සයිතාමත්ම පාසුවෙන් උත්තර ලියන්න පුළුවන් ව්‍යවස්ථා ඉතිහාසයෙන් ආපු ප්‍රශ්නය තාමත්ම සරල ප්‍රශ්නයක් මෙවර විභාගයේදී. 32. What is the percentage of compulsory representation of women in a local government election nomination list? පළාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රයක අන්තර්ගත විය යුතු අනිවාර්ය කාන්තා ප්‍රතිශතය කුමක්ද? නිවැරදි උත්තරය 25%. 25ක නියෝජනයක් විශේෂයෙන්ම Local Authorities Elections Amendment Act number 16 of 2017. 2017 අංක 16 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත හරහා පළාත් පාලන මැතිවරණ පැවැත්වීම මිශ්‍ර ක්‍රමයකට පැවැත්විය යුතුයි කියලා නීති හඳුන්වා දුන්නා. ඒ වගේම මේ කොට්ටාස ක්‍රමයේ යටතේ හඳුන්වා දෙද්දී ලැයිස්තුවකින් මේ කාන්තාවන් 25%ක්වත් එක් පළාත් පාලන ආයතනවල නාම යෝජනා පත්‍ර තුල එක් පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් වුණා. ඔන්න 25%ක කාන්තා නියෝජනය අපිට දකින්නට හැකියාවක් තියෙනවා වර්තමාන පළාත් පාලන මැතිවරණ නීතිය අනුව. ඒ අනුව ගත්තාම ඔබට මතක ඇති පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් ගැන සාකච්ඡා කරා. ඒ වගේම මේ පළාත් පාලන මැතිවරණ පනත් සංශෝධනය වීමත් එක්ක පළාත් පාලන සභිකයන් දෙගුණයකින් වැඩිවීම සිද්ධ වුණා. හරි. මේ පිළිබඳව අපි නිරන්තරයෙන්ම සාකච්ඡාවට වාජනය කරනු ලැබුවා. සයිතාවත්ම සරල ප්‍රශ්නයක් එයත් කාන්තා නියෝජනයේ 25%ක් විය යුතුයි වර්තමාන නව නීති තත්ත්වය අනුව. 33 Why was the referendum held in 1982? 1902 දී ජනමත විචාරණය පවත්වන ලද්දේ කුමන හේතුවක් නිසාද? ලංකා ඉතිහාසය තුළ එදා මෙදා තුර කාලය තුළ පවත්වපු එකම ජනමත විචාරණය තමයි 1982 පවත්වපු ජනමත විචාරණය. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය යටතේ ඉලක්කගත ප්‍රශ්න යටතේ මේ පිළිබඳව ජනමත විචාරණ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. 1982 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට අවශ්‍ය වුණා ඔහු 1977 දී ලබාගත් බහුතර පාර්ලිමේන්තු බලය 1982 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පස්සේ 1983 පැවැත්වෙන්න තිබ්බ පාර්ලිමේන්තු මහමැතිවරණය නොපවත්වා ජනමත විචාරණයකට ගිහිල්ලා ඒ පාර්ලිමේන්තු සංයුතිය එමෙතන පාර්ලිමේන්තුවේ බහුතර බලය ආරක්ෂා කරගෙන ඔහුගේ ඉදිරි විධායක ජනාධිපති දූර කාලය ගත කරන්නේ. ඒ සඳහා තමයි 1982 අවුරුද්දේ ජනමත විචාරණය කැදවුම් ලැබුවේ. ඒ ජනමත විචාරණය 57.6ක
ජනතා ඡන්දයෙන් සම්මත වුණාට විරුද්ධව ලැබුණේ 45.3ක ඡන්ද ප්‍රතිශතයක්. ඒ අනුව මේ 1982 ජනමත විචාරණය හරහා 1977 පත් වුණු පාර්ලිමේන්තුවට වරම් ලැබුණා 1989 දක්වා අඛණ්ඩව දූර කාල දෙකක් එහෙම නැත්නම් වසර 12ක කාලයක් අඛණ්ඩව කටයුතු කරන්න. එක්සත් ජාතික පක්ෂය මූලික කරගත්ත ආණ්ඩුවක් දීර්ඝ කාලයක් ආණ්ඩු බලය හොබවන්න මේ ජනමත විචාරණය හේතු වුණා. ඒ වගේම ජයවර්ධන මහත්මයා ලංකාවේ පළවෙනි විධායක ජනාධිපතිවරයා විදිහට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශේෂයෙන් 1978 දෙවන ජන ව්‍යවස්ථාව නිර්මාණය කරන්න මූලිකවම අදහස් දරපු පුද්ගලයා ඇල්ෆ්‍රඩ් ජේකුමාර් මහත්මයා කෙටුම්පත් කරේ ජයවර්ධන මහත්මයාගේ අදහස්. ඒ අනුව ඉතාමත්ම බලය කේන්ද්‍රගත කරපු විධායක ජනාධිපති ධූරයක් තමයි 78 දෙවන ජන ව්‍යවස්ථාවට නිර්මාණය කළේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ජනමත විචාරණය අපිට දකින්නට හැකියාව ලැබුණේ. ඉතින් අපිට නිවැරදි උත්තරය විදිහට ගන්න පුළුවන් to extend the term of parliament by 6 years. පාර්ලිමේන්තුවේ දූර කාලය වසර 6කින් දීර්ඝ කිරීම. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 34. What does mean by the anticipatory bail? අපේක්ෂිත අප යනු කුමක්ද? An application made by a person seeking bail when he can be arrested on a charge of non-bailable offence. විශේෂයෙන්ම අපි අපරාධ නීතිය පිළිබඳව සාකච්ඡා කරද්දී මේ අප පිළිබඳව අපදිය හැකි වැරදි මොනවද අපදිය නොහැකි වැරදි මොනවද කියන එක පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන් මේ අපේක්ෂිත අපයක් කියලා කියන්නේ 1997 අංක 30 දරන අප පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව යම් පුද්ගලයෙකුව අපදිය නොහැකි වරදක් සඳහා යම් පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් මතු වී ඇති අවස්ථාවකදී එවැනි සැකකරුවෙකුට නීතිඥවරයෙකු මාර්ගයෙන් අදාළ පොලිස් ස්ථානයේ පිහිටි අධිකරණ බල ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් සහ දිවුරුම් පෙත්සමක් මගින් ඉදිරිපත් කළ හැකි අප අයදුමක් අපේක්ෂිත අප කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. anticipatory bail. මෙහිදී අනිවාර්යයෙන්ම අදාළ වරද අපදිය නොහැකි වරදක් ලෙස නීති අර්ථ දක්වා තිබිය යුතුයි. ඒ වගේම අප පනත අදාළ වෙන වරදක් විය යුතුයි. අප පනත අදාළ වෙන වරදක් විය යුතුයි. විශේෂයෙන් මෙතෙන් උදාහරණ කිව්වොත් අල්ලස් පනත යටතේ වැරදි වලට අපේක්ෂිත අප අයදුම්පත් ඉදිරිපත් කරන්න බෑ. හරි? අල්ලස් පනත යටතේ. ඒ වගේම අන්තරාදායක ඖෂධ අබින් සහ විෂද්‍රව්‍ය අබින් සහ අන්තරාදායක ඖෂධ පනත යටතේ අපේක්ෂිත අප ඉදිරිපත් කරන්න බෑ 54 වගන්තිය යටතේ විශේෂයෙන්. ඒ වගේම මිනීමැරීම්, ස්ත්‍රී දූෂණය, මිනීමැරීම අදාසින් පැහැරගෙන යාම වගේ බරපතල වැරදි. ඒ වගේම ජීවිතාන්තය දක්වා දඬුවම් ලබා දිය හැකි බරපතල ගණයේ වැරදි. මරණීය දඬුවමෙන් දඬුවම් කළ හැකි බරපතල ගණයේ වැරදි සම්බන්ධයෙන් අපේක්ෂිත අප ඉදිරිපත් කරන්න බෑ. අපේක්ෂිත අප අයදුම්පතක් අපි ඉදිරිපත් කරන්න නීති අනුව මහේස්ත්‍රාත් අධිකරණයට. හරි? ඒ නිසා ඒ පිළිබඳවත් ඔබ දැනුවත් විය යුතුයි. අපි දීර්ඝව මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. එතකොට අපේක්ෂිත අප ඉදිරිපත් කරන්න අප ලබා දුන්න වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හැකි විට අප ඉල්ලන පුද්ගලයෙකු විසින් කරන ඉල්ලීම. ඒ කියන්නේ මෙහිදී වග උත්තරකරු කරන්නේ අදාළ පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ එහෙම නැත්නම් අදාළ වරද සිදු කළ අය සැක කරන ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාව වග උත්තරකරු කරමින් මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් සහ දිවුරුම් පෙත්සමක් මගින් මේ අපායදුම්පත ඉදිරිපත් කරන්න ඕන. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නීතිඥවරයාගේ කරුණු දැක්වීම වලින් පස්සේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා නොටිස් නිකුත් කරනවා යම් දිනේදී අධිකරණ ඉදිරියේ පෙනී සිටලා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අවසානයේදී මහේස්ත්‍රාත්වරයා කරුණු විමසා බලා දෙපාර්ශ්වවම සමන් දීමෙන් අනතුරුව සුදුසු අපයක් මත අප ලබා දීමක් සිදු කරන්න පුළුවන්. සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ අධිකරණ භාරයේ තබා ගැනීම වගේ කොන්දේසි පවරන්න පුළුවන්. එවැනි අප කොන්දේසි යටතේ අප ලබා දීමක් කරන්න පුළුවන්. ඉතින් මේ අප අපේක්ෂිත අප කියන එක හඳුන්වා දීලා තියෙන්නේ අර අනපේක්ෂිත පරිදි අතරංගුවට ගැනීම සිදුවීම වළක්වා ගන්න නෛතික සහනයක් විදිහට ඍජුවම අධිකරණයට ඉදිරිපත් වෙලා අධිකරණයට බාර වෙලා අධිකරණයෙන් අප ලබාගෙන ඊළඟට නඩු විභාගයට ප්‍රවිෂ්ඨ වෙන්න හැකියාවක් තියෙනවා මෙවැනි නෛතික සිද්ධාන්තයක් තුළ. හරි? 35. Who is the current coach of the Sri Lanka national cricket team? ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පුහුණුකරු මිකි ආතර් තමයි
නිවැරදි උත්තරය. ඔහු නවසීලන්ත ඔහු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක්. නමුත් ඔහු දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම ක්‍රීඩා කරපු කෙනෙක් නම් නෙවෙයි. ඔහු ඩොමෙස්ටික් ක්‍රිකට් එනතන් මේ ප්‍රාන්ත ක්‍රීඩා තරඟවලදී විශේෂයෙන්ම ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඔහු මීට පෙර පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු විදිහටත් කටයුතු කරනු ලැබුවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව නම් අපිට මේ තියෙන තත්ත්වය තුළ සෑහීමටපත් වෙන්න හැකියාවක් නැහැ. අපි ක්‍රීඩාව කියන මාතෘකාවට ක්‍රිකට් ක්‍රීඩාව ගැනත් සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා තියෙනවා පහුගිය විභාගයේදී පෙනී සිටපු ශිෂ්‍යාවන්ට ඒ පිළිබඳ අත්දැකීම් තියෙනවා. 36 Which city will host the 2024 Olympics? 2024 දී ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත නගරය කුමක්ද? බලන්න ක්‍රීඩාව ආශ්‍රය කරගෙන කාලීන වශයෙන් ඉදිරිපත් කරපු ඉතාමත්ම සරල ප්‍රශ්නයක්. මම විභාගයට දවස් කීපයකට පෙර සාකච්ඡා කරපු කාලීන කරුණු දේශනාවේදී මම මේ පිළිබඳව අනාවරණය කළා. හරි? ඒ 2021 අවුරුද්දේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට සමගාමීව. ඒතකොට 2021 අවුරුද්දේ ටෝකියෝ ඔලිම්පික් උළෙල 32 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල. 2024 අවුරුද්දේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර 33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල. මම ඒ ඉතාමත්ම වකීමෙන් කියන්නේ මම ඔබව දැනුවත් කරනු ලැබුවා. අපේ ශිෂ්‍යයන්ව දැනුවත් කරා. මම හිතන්නේ ඉතාමත්ම පහසුවෙන් අපේ ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයට සම්බන්ධ වෙච්ච ශිෂ්‍යයන් සියලුම විෂයන්ට අදාළව මෙවර විභාගයේදී ඉතාම සාර්ථකව පිළිතුරු ලියන්න. ඒ නිසා අනාගතේ නීති ප්‍රවේශ විභාගයේ පෙනී සිටින්නට බලාපොරොත්තු වන ඔබ සියලු දෙනාටමත් මම ඉතාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා www.pramukhalawschool.com වෙබ් අඩවිය හරහා සම්බන්ධ වෙලා ඔබේ නීතිඥ සිහිනය සැබෑ කරගන්නට වගවීමෙන් දායක වන කටයුතු කරන ආචාර්ය මණ්ඩලයේ උපදෙස් ලබාගෙන කටයුතු කරන්නට කියලා. ඊළඟ ප්‍රශ්නය 37 What was the first cooperative society established in Sri Lanka? ලංකාවේ පිහිටවන ලද පළමු සමෝපකාරය කුමක්ද? නිවැරදි උත්තරය දුම්බර මිත්‍යාවත cooperative society. 1900 වගේ ඈත ඉතිහාසයක් තුළ මේ ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. ඒ නීතිගත වෙන්නේ 1911. ඒ නීතිගත වීමෙන් පස්සේ විශේෂයෙන්ම 1911 අංක 7 දරන සමෝපකාර පනත Cooperative Society Act number 7 of 1911 හරහා විධිමත් නීතිගත ආයතන විභාගයක් විදියට මෙය ක්‍රියාත්මක වෙනවා. ඒතකොට දුම්බර මිත්‍යාවත් සමෝපකාරය තමයි මූලිකම ප්‍රාරම්භකම සමෝපකාරය විදියට අපිට අනාවරණය වෙන්නේ. විශේෂයෙන්ම Department of Cooperative Development සමෝපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලංකාවේ සමෝපකාර මං හිතන්නේ 10000කට ආසන්න ප්‍රමාණයක් පාලනය වෙනවා. ඉතින් අඩු ආදායම් ලාභීන්ට විවිධ සේවාවන් සපයන සුවිශේෂී ආයතනයක්. මූල්‍යමය සේවාවන් සපයන ආයතන තියෙනවා. ඒ වගේම කෝපරේටිව් shops පවත්වාගෙන යනවා. සුවිශේෂී ව්‍යාපාරයක් විදියට මේ සමෝපකාර ව්‍යාපාරය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම කන්ද උඩරට මූලික කරගෙන තමයි සමෝපකාර ව්‍යාපාර බිතාන ආభాෂයත් එක්ක මේ වැවිලි කර්මාන්තයත් එක්ක කුෂි කර්මාන්තයත් එක්ක ආරම්භ වෙච්ච ව්‍යාපාරයක් තමයි සමෝපකාර ව්‍යාපාරය කියලා අපි හඳුනාගන්නේ. අනුමාන ප්‍රශ්නවලදී අපි මේ ප්‍රශ්න ඒ ආකාරයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා. ටාගටඩ් ක්වෙස්චන් වලදී ආවරණය වෙලා තියෙනවා. 38 Which country is not a permanent member of the United Nations Security Council? එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයෙකු නොවන රට. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන කියන පාඩම යටතේ සාකච්ඡා කරනවා. එහිදී ආරක්ෂක මණ්ඩලය පිළිබඳව නිරන්තරයෙන්ම අපි අවධානය ලක් කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විධායක ව්‍යුහයේ විදිහට එක්සිකියුටිව් බ්‍රාන්ච් එක විදිහට සමාජික රටවල් 15ක් සිටිනවා. ඒ අතරින් ස්ථීර සමාජිකයන් 5 දෙනෙක් සිටිනවා. ස්ථීර නොවන වසර 2කට වරක්පත් වෙන සමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත වන මේ ආයතන ව්‍යුහය නිෂේධ බලය ක්‍රියාත්මක කිරීම වැනි සුවිශේෂී බලයන් දරන ආයතන ව්‍යුහයක් වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල. මේ ප්‍රශ්නයට උත්තරය විදිහට අපිට ගන්න පුළුවන් ඉන්දියාව මේක MCQ ප්‍රශ්නයක් විදිහට යොමු වෙලා තිබුණේ. ඉන්දියාව ආරක්ෂක මණ්ඩලයේ සමාජික රටක් ස්ථීර සමාජිකයෙක් නෙවෙයි. ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සමාජිකයන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ චීනය, ප්‍රංශය, රුසියාව,
ඇමරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය. මේ රටවල් පහ තමයි ස්ථීර සමාජිකයෝ වෙන්නේ. මේ අය තමයි නිෂේධ බලය විටෝ පවර් එක දරන්නේ. 39. What is the new law of what is the law of extradition? උදාරපණ නීතිය යනු කුමක්ද? උදාරපණ නීතිය යනු හඳුන්වන්නේ the law applicable to the transfer of prisoners from one country to another country. රටකින් රටකට සිරකරුවන් බාර දීමේදී අදාළ වන නීතිය තමයි අපි උදාරපණ නීතිය කියලා හඳුනාගන්නේ. විශේෂයෙන්ම අධිකරණ පද්ධතිය යටතේ කොළඹ මහා අධිකරණය උදාරපණ නීතිය යටතේ නඩු විභාග කරනවා කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. උදාරපණ නීතිය යටතේ අධිකරණ බලය ලැබෙන්නේ කොළඹ මහා අධිකරණයට. law of extradition උදාරපණ නීතිය විශේෂයෙන්ම 1977 අංක 8 දරන උදාරපණ නීතිය හරහා ඒ අදාළ නෛතික ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. ඒ වගේම රටවල් අතර උදාරපණ ගිවිසුම් ඇති කරලා තියෙනවා. දැන් මේ මෑතකදී උදාරපණ නීතිය පිළිබඳව සාකච්ඡාවට බඳුන්ුනේ මේ ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධකරුවන් විශේෂයෙන්ම ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වීමත් එක්ක ලංකාවේ නමගිය අපරාධකරුවන් අත්අඩංගුවට පත්වීමත් එක්ක තමයි සාකච්ඡාවට භාජනය වුණේ. ඒකට මේ රටකින් රටකට සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. හරි. ඒ ක්‍රමවේදය පාලනය කරන්න උදාරපණ නීතිය සහ ඊට අදාළ ගිවිසුම් මගින්. හරි. ඒකට විශේෂයෙන්ම සාමාන්‍ය තත්ත්වයට ඉන්දියාවේ දීවරයන් ලංකාවේ මුහුත්තිරිය අත්අඩංගුවට පත් වෙනවා. ඒ වගේම ලංකාවේ දීවරයන් ඉන්දියාවේ මුහුත්තිරිය අත්අඩංගුවට පත් වෙනවා. ඉතින් මේ සිරකරුවන් හුවමාරු වෙන්නේ උදාරපණ නීතිය අනුව. එහෙනම් උදාරපණ නීතිය කියලා කියන්නේ රටකින් රටකට සිරකරුවන් බාර දීමේදී අදාළ වන නීතිය. 40. According to the 20th amendment, how many judges are there in the Supreme Court in addition to the Chief Justice? මේ ප්‍රශ්නය නම් අපි නිරන්තරයෙන්ම සාකච්ඡාවට භාජනය කරපු කරුණක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය යටතේත්, ඒ වගේම ආණ්ඩුක්‍රම සංශෝධන යටතේත්, ඒ වගේම කාලීන ප්‍රශ්න යටතේත් අපි සාකච්ඡා කරලා තියෙනවා. 20 වන සංශෝධන අනුව අගවිනිසුරුට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුන් ගන්න කීයද? 16 judges 16. විනිසුරුන් 16යි. අගවිනිසුරු සමග තමයි සමස්ත විනිසුරු සංඛ්‍යාව 17 වෙන්නේ. පැහැදිලිද? අගවිනිසුරු නොමැතිව තවත් විනිසුරු 16ක් සිටිනවා ශ්‍රේෂ්ඨාධිකරණ. අභියාචනාධිකරණයේ විනිශ්චයකාරුන් සංඛ්‍යාවත් ඉහළ දමනු ලැබුවා 20 වන සංශෝධනය අනුව. වර්තමානයේ වෙද්දී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සහ තවත් විනිශ්චයකාරුන් 19 දෙනෙක් අභියාචනාධිකරණයේ ඉන්නවා. එහෙනම් සමස්ත අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව 20ක් වෙනවා. ඉතින් 20 වන සංශෝධනය තුලදී අපි විධායක ජනාධිපතිතුමාගේ බලය වෙනස් වීම පිළිබඳව සාකච්ඡා කරා. පාර්ලිමේන්තුවේ දුර කාලය පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීම පිළිබඳ ලැබෙන කාල සීමාව, ඒ බලය පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාවල තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාවල නව සමාජිකයන් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. හරි. ඒ වගේම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ නීත්‍යානුකූල වයස් සීමාව 35 සිට 30 දක්වා අඩු කිරීම කතා කරලා තියෙනවා. හරි. අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු සංඛ්‍යාව පිළිබඳ නෛතික ප්‍රතිපාදන සාකච්ඡා කරා. එනිසා තාමත්ම වගකීමෙන් කියන්නේ ප්‍රමුඛ ලෝස්කෝල ආයතනයේ විසින් මේ සියලු කරුණු තාමත් පැහැදිලිව ආවරණය කරනු ලැබුවා. තාමත්ම සාර්ථකව සියලු දෙනාට උත්තර ලියන්නට නිසා හැකියාව ලැබුණා. නිසා 2021 වසරේ නවක ශිෂ්‍යයන් විදියට අයදුම් කරපු ඔබ සියලු දෙනා වෙනුවෙන්ම මේ විෂයපතය සම්පූර්ණයෙන්ම 100ක් ආවරණය කරලා ඔබේ සිහිනය සැබෑ කිරීමේ වගකීම අපි බාර ගන්නවා. 41 which country funded the නොරොච්චෝලේ power plant? නොරොච්චෝලේ බලාගාරයට අරමුදල් සැපියූ රට? නිවැරදි උත්තරය චීනය. කාලීන ප්‍රශ්නයක් විදිහටත් මේක ගන්න පුළුවන්. නොරොච්චෝලේ බලාගාරය ලංකාවේ තියෙන විශාලතම බලාගාරය වෙනවා. ටර්බයින් 3ක් මෙහි ක්‍රියාත්මක වන මෙගාවෝට් 300 බැගින් වන ටර්බයින් 3ක් සමස්ත විදුලි ධාරිතාවට මෙගාවෝට් 900ක විදුලි ධාරිතාවක් එකතු කරන සුවිශේෂීම විදුලි බලාගාරය තමයි නොරොච්චෝලේ. පුත්තලමේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පිහිටලා තියෙන මෙම බලාගාරය. චීනය තමයි මේ සඳහා අපිට ආධාර සැපවුණු ලැබුවේ. 42 වෙනි ප්‍රශ්නය, what is the reason for banning Thorny coconut cultivation in Sri Lanka? ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව තහනම් කිරීමට හේතුව කුමක්ද? නිවැරදි උත්තරය the water scarcity. ජල හිඟය.
ජලහිංගය තමයි විශේෂයෙන් බලපාන කටුපුල් වගාවේදී කටුපුල් වගාවෙන් බලාපොරොත්තු වෙන විශේෂයෙන් පාම් ඔයිල් එක. පාම් තෙල් ලබා ගැනීම. එතකොට මේ හරහා මේ කටුපුල් වගාව නිසා ජල මූලාංශ සිඳී යාමක් යම් ආකාරයකින් දකින්න පුළුවන්. මේ මුල් අධික ප්‍රමාණයක් තියෙනවා. ජලය අවශෝෂණය කරගන්න ප්‍රමාණය ඉතාම ඉහළයි. රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් මේ කටුපොළ වගාවට අවසර දීම සීමා කරලා තියෙනවා. 43 වෙනි ප්‍රශ්නය, what is the oath given by medical professionals? වෛද්‍ය වෘත්තිකයන් ලබා දෙන දිවුරුම කුමක්ද? නිවැරදි උත්තරය Hippocratic oath. Hippocratic දිවුරුම. අපි අනුමාන ප්‍රශ්නවලදී නිරන්තරයෙන්ම කතා බහට ලක් කරලා තියෙනවා වෛද්‍ය විද්‍යාවේ පියා කවරෙක්ද යන්න. නිවැරදි උත්තරය Hippocratic. ඔහු තමයි වෛද්‍ය විද්‍යාවේ පියා 4 වන සේවාසේදී ජීවත් වුණු Hippocratic විසින් වෛද්‍ය විද්‍යාව නූතන වෛද්‍ය විද්‍යාවට විශාල සේවාවක් කරනු ලැබුවා. ඉතින් වෛද්‍යවරු දිවුරුම් දෙද්දී විශේෂයෙන්ම ඔවුන්ගේ වෘත්තීය ආචාර ධර්ම මූලික කරගත්ත. රෝගීන් ආරක්ෂා කිරීම, ඔවුන්ට අනර්ථ ක්‍රියාවක් නොකිරීමට වගවීමෙන් ඔවුන් දිවුරුමක් ලබා දෙනවා. ඒ දිවුරුම තමයි Hippocratic දිවුරුම කියලා හඳුන්වන්නේ. Father of modern medicine is Hippocrates. Hippocrates තමයි නූතන වෛද්‍ය විද්‍යාවේ පියා විදියට අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ කාරණාවත් තාම පැහැදිලිව අපි ආවරණය කරලා තියෙනවා. 44 What is the unemployment rate in Sri Lanka? ශ්‍රී ලංකාවේ විරකියා අනුපාතය, රැකියා වියුක්ති අනුපාතය කුමක්ද? නිවැරදි උත්තරය 4.8%. 4.8යි විරකියා අනුපාතය 2019 මහා බැංකුව වාර්තාවට අනුව. නිරන්තරයෙන්ම අපි ඔබට මතක් කරන කාරණාවක් තමයි මේ ආර්ථික විචල්‍යයන්, සමාජීය විචල්‍යයන් පිළිබඳව අනිවාර්යම ලෝයන්ටර්ස්ල ප්‍රශ්න කීපයක් කියනවා. දැන් මෙවර ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් වගේ ප්‍රමාණයක් යොමු වෙලා තියෙනවා. ඒ සියල්ල පදනම් වෙලා තියෙන්නේ මහා බැංකුව වාර්තාව පදනම් වෙලා. දැන් මහා බැංකුව වාර්තාව පදනම් කරගෙන උද්දමනයේ ආර්ථික වර්ධන වේගය, ජනගණත්වය, උපතේදී ආය අපේක්ෂාව, සාක්ෂරතාවය මේ ආදී වශයෙන් විවිධ සංරචකයන් ආවරණය කරලා තියෙනවා. ඒ අතර මේ විරකියා අනුපාතයත් අපි හැම වෙලාවකදීම ආවරණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් නෝට් එකක් විදියටත්, ඒ වගේම කාලීන ප්‍රශ්න සාකච්ඡා කරද්දිත්, අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරද්දිත් නිරන්තරයෙන්ම අපි මේ මහා බැංකුව වාර්තාවේ තියෙන වැදගත් දත්ත විදිහට මේ විරකියා අනුපාතයේ වැනි දත්ත සාකච්ඡා කරනවා. 45 who is the Sri Lankan not to win the Ramon Magsaysay award? Ramon Magsaysay සම්මාන දිනා නොගත් ශ්‍රී ලාංකිකයා කවුද? උත්තර 4ක් දීලා තියෙනවා. නන්දා මාල්නි, WD අමරදේව, AT ආර්යරත්න, ගෙස්සි සම්මුඛ. මෙතෙන්දී Ramon Magsaysay සම්මානය ලබා නොගත් තැනැත්තිය විදියට දකින්න අපි නන්දා මාල්නි කියන ලංකාවේ බිහි වෙච්ච සුවිශේෂී ගායිකාව. ඇයට අනාගතයේදී සඳහා වරම් ලැබෙනවා නම් ඒක සුවිශේෂී වේවි. ලංකාවේ ස්වභාවිත ගීත සාහිත්‍ය තුළ කැපී පෙනෙන හඬක් නන්දා මාල්නිය. WD අමරදේව ශූරීන් 2001 අවුරුද්දේ රාමොන් මැක්ස් සම්මානය දිනාගත්තා. AT ආර්යරත්න මහත්මයා 1969 සර්වෝදය නිර්මාතෘවරයා විදිහට ඒ සම්මානයට හිමිකම් කිව්වා. ඒ වගේම ගෙත්සි සම්මුගම් මහත්මිය 2017 අවුරුද්දේ ගුරුවරියක් විදිහටත්, ඒ වගේම උපදේශිකාවක් විදිහටත්, සමාජ සුබ සාධන උත්සව විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාතේ ද්‍රවිඩ වැන්දබුවන් උදෙසා සමාජ මෙහෙවර ඉටු කරනු ලැබුවා. ඒ විසින් උපදේශන සේවාවන් සැපෙව්වා. එය අගය කිරීමට ඇයට සම්මානය පිරිනමනු ලැබුවා. නන්දා මාල්නි අපගේ කිවිදියට තවමත් ඒ ගායිකාවට ඒ සම්මානය පිරිනමලා නැහැ. රාමොන් මැග්සේසි සම්මානය පිළිබඳව අපි සාකච්ඡා කරේ සම්මාන කියන මාතෘකාවට, අවෝඩ්ස් කියන මාතෘකාවට අදාළව. 1958 අවුරුද්දේ සිට ලබා දෙන මේ සම්මානය ආසියාවේ නොබෙල් ත්‍යාගයේ ලෙස විරුදාවලිය ලබාගෙන තියෙනවා. Nobel Prize in Asia. තාමත්ම සුවිශේෂී සම්මානයක්. පිලිපීනයේ 1953-57 වකවානුව තුළ ස්වර්ණමය යුගයකට රැගෙන ගිය එවකට ජනාධිපති රාමොන් ෆියරඩේ මැග්සේසේ ජනාධිපතිවරයා සිහිපත් වෙන්න නිර්මාණය කරපු හදිසිය අභාවයට පත් වුණේ 1957 ගුවන් අනතුරකින්. එය පිලිපීනට දැරිය නොහැකි පාඩුවක් වුණා. ඔහුව සිහි වෙන්න තමයි මේ සම්මානය නිර්මාණය කරනු ලැබුවේ. වාර්ෂිකව මේ සම්මාන ප්‍රදානය කිරීම සිද්ධ වෙනවා. 46 who wrote Das Kapital? Das Kapital නම් කෘතියේ රචකයා කවරෙක්ද? කාල් මාක්ස්, ජර්මන් ජාතික දේශපාලනික ආර්ථික දාර්ශනිකයෙකු වුණු
කාල් මාක්ස් විසින් රචනා කරපු 1867 දී එළි දක්වපු මේ දාස් කැපිටාල් නැත්නම් ප්‍රාග්ධනය කියන කෘතිය සුවිශේෂී දේශපාලනික ආර්ථික පරිවර්තනයක් ඇති කරපු කෘතියක් විදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම සාමාන්‍ය දෙනී ප්‍රශ්න පත්‍රයේදී ලෝකයේ වැදගත් දේශපාලනික ආර්ථික සංස්කෘතික කලාත්මක නිර්මාණයන් කෘතීන් පිළිබඳව ප්‍රශ්න කරනවා. එහි රචකයන් පිළිබඳ ප්‍රශ්න කරනවා. The Prince කුමාරයා නිකොලා මැකියාවෙලි විසින් රචනා කරපු තා සුවිශේෂී දේශපාලන වටිනාකම් රසක් එකතු කරන ග්‍රන්ථයක්. ඒ පිළිබඳව law entrance paper වල නිරන්තරයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒ වගේම ආර්ථික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන ඇඩම් ස්මිත් විසින් රචනා කරපු ජාතීන්ගේ ධනය The Wealth of Nation කියන කෘතිය පිළිබඳ ප්‍රශ්න කරලා තියෙනවා. මේ ආදී වශයෙන් සුවිශේෂී කෘති රාශියක් පිළිබඳව අවධානය ලක් කරලා තියෙනවා. ඒ අතර අපි නිරන්තරයෙන්ම අවධානය ලක් කරපු කෘතියක් තමයි කාල් මාක්ස් විසින් රචනා කරපු දාස් කැපිටාල් නැත්නම් ප්‍රාග්ධනය කියන කෘතිය. ඒ අපි නිරන්තරයෙන්ම සාකච්ඡාවට බඳුන් කරලා තියෙනවා ප්‍රශ්නයේදී ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරද්දී. 47 What is the GDP according to the 2019 Central Bank report? 2019 මහ බැංකු වාර්තාවට අනුව දළදේශීය නිෂ්පාදනය කුමක්ද? නිවැරදි උත්තරය ඇමරිකා ඩොලර් බිලියන 84යි. 84 billion US dollars. මෙයත් 2019 මහ බැංකු වාර්තාව ආශ්‍රිතව ආපු ඍජු ආර්ථික විචල්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. 48 වෙනි ප්‍රශ්නය Who is the current president of the Bar Association of Sri Lanka? ශ්‍රී ලංකා නීතිඥ සංගමේ වත්මන් සභාපතිවරයා කවරෙක්ද? නිවැරදි උත්තරය සාලිය පීරිස් මහත්මයා ජනාධිපති නීතිඥ. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම වෘත්තියක් වන නීතිඥ වෘත්තිකයන් නියෝජනය කරන ලංකාවේ දැවැන්තම වෘත්තීමය සංගමය තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය. 1974 වසරේ ආරම්භ වෙන්නේ. එහි පළවෙනි සභාපතිවරයා විදියට හෙක්ටර් විල්ෆර්ඩ් ජයවර්ධන ක්වීන්ස් කවුන්සිල් හෙක්ටර් විල්ෆර්ඩ් ජයවර්ධන මහත්මයා පත් වෙලා තියෙන 1975 අවුරුද්දේ. හෙක්ටර් විල්ෆර්ඩ් ජයවර්ධන කියලා කියන්නේ ලංකාවේ පළවෙනි විධායක ජනාධිපති ජයවර්ධන මහත්මයාගේ බාල සහෝදරවරයා. ඉතින් නීතිඥ වෘත්තියට එළඹෙන සියලු දෙනාට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සමාජිකත්වය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. 49 What is needed in addition to stone and sand cement make a concrete mix? කොන්ක්‍රීට් මිශ්‍රණ සෑදීමට ගල් වැලි සිමෙන්ති වලට අමතරව අවශ්‍ය වන්නේ කුමක්ද බලන්න. සරල සාමාන්‍ය දෙනින් ප්‍රශ්නයක්. තාම සරල ප්‍රශ්නයක්. කොන්ක්‍රීට් එකක් සෑදීම සඳහා අවශ්‍ය වෙන්නේ මොනවද? එහි අමතර ද්‍රව්‍ය ඊළඟට අවශ්‍ය වෙන්නේ මොනවද? ඕනම කෙනෙකුට මේකට හරිය උත්තරය ලියන්න පුළුවන්. නිවැරදි උත්තරේ ජලය. වෝටර්. ගල් වැලි සිමෙන්ති වලට පස්සේ ජලය මිශ්‍ර කරන්නට ඕන කොන්ක්‍රීට් මිශ්‍රණය සකස් කරගන්න. අපි යමු අවසාන ප්‍රශ්නයට. What is the cause of the highest number of deaths in Sri Lanka? ලංකාවේ සිදුවන වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුව කුමක්ද? නිවැරදි උත්තරය ischemic heart disease හෘද රෝග. ලංකාවේ මරණ වලින් 22.64%කට හේතුව හෘද රෝග. විශේෂයෙන්ම මේ තරංකාරී ජීවන රටාව ආහාර ගැනීමේ ශරීරයට අහිතකර පුරුදු එවැගේම ශරීරයට අහිතකර ආහාර නිරන්තරයෙන් ලබා ගැනීම ක්ෂණික ආහාර ලබා ගැනීම ආදී හේතු නිසා ලංකාවේ මරණ සංඛ්‍යාව දීර්ඝ වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුවක් වශයෙන් හෘද රෝග අනාවරණය කරගෙන තියෙනවා. හෘද රෝග කියවම මේ ප්‍රභේද විශාල සංඛ්‍යාවක් තියෙන පුළුවන්. පොදුවේ අපිට ගන්න පුළුවන් ischemic heart disease හෘද රෝග වලින් තමයි වැඩිම ප්‍රතිශතයක් මරණයටපත් වෙන්නේ. හොඳයි අද අපි අනාවරණය කරේ 2021 මාර්තු 21 වෙනිදා පවත්වපු 2020 වසරට අදාළව නීති ප්‍රවේශ විභාගයට අයදුම් කර ශිෂ්‍යාන් මොහොන දුන්නු සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය. නිසා මේ ප්‍රශ්න පත්‍රයේ මේ සාකච්ඡාව තුළින් ඔබට වටහා ගන්නට හැකි වෙන්නට ඇති මේ නීති ප්‍රවේශ විභාගය තුළ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම මොනයම් ආකාරයකද කිය. එහි නීතිය පිළිබඳ කරුණු
ඇතුළත් වුණා. කාලීන කරුණු පිළිබඳව එහි ඇතුළත් වුණා. ලංකාවේ පිහිටීම පිළිබඳ කරුණු ඇතුළත් වුණා. ලංකාවේ ඓතිහාසිකගත කරුණු පිළිබඳ කරුණු ඇතුළත් වුණා. ලෝක දේශපාලනය පිළිබඳ කරුණු ඇතුළත් වුණා. ආර්ථික විචල්යන් ඇතුළත් වුණා. ක්‍රීඩාව පිළිබඳ කරුණු ඇතුළත් වුණා. ලෝකයේ ප්‍රසිද්ධ චරිත පිළිබඳ ප්‍රශ්න ඇතුළත් වෙනවා. ලෝකයේ වැදගත් සම්මාන පිළිබඳ විමසීමකට ලක් කරලා තිබුණා. කලා කෘතීන් ගැන විමසීමකට ලක් කරලා තිබුණා. මේ සියලු වපසරියන් වල ඉතාම වැදගත් සාමාන්‍ය දැනීම තොරතුරු ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයේ අප සියලු දෙනා විසින් නීතිඥ වෘත්තියේ ප්‍රවිෂ්ඨ වෙලා ඒ අනාගත සිහිනය සැබෑ කරගන්නට බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනා වෙනුවෙන් අපේ වගකීම නොපිරිහෙලාම ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය විසින් ඊට කරනු ලබනවා. අනාගතයේ නීතිඥ වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙන්නට ඔබ මේ දේශනය තමන්ගේ සිත තුළ අධිෂ්ඨානශීලී හැඟීම් ඇති කරගන්නට අභිප්‍රේරණයක් කරගන්න. තමන්ගේ අධිෂ්ඨානය කිසි විටකත් අත්හරින්නට එපා. තමන් ජයග්‍රහණයකින් තමන්ගේ ඉලක්කය ළඟා කරගන්නට හැම විටම උත්සාහ කරන්න. විශේෂයෙන්ම ගියවර විභාගයට පෙනී සිටපු ශිෂ්‍යයාවන් කිසි විටකත් අධෛර්යමත් වෙන්නට එපා. තමන් ලියපු උත්තර වැරදි, තමන් අසමත් වේවි ආදී වශයෙන් අධෛර්යමත් වෙන්නට එපා. තමන් මේ පිළිබඳව යම් පසුතැවීමකට ලක් වෙනවා නම් නැවත වතාවක් විභාගයට සූදානම් වෙන්න. උත්සාහවන්ත වෙන්න. කිසි විටකත් තමන්ගේ උත්සාහය අත්හරින්නට එපා. එනිසා සියලු දෙනාම කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරලා මේ විභාගයේ ජයග්‍රහණය කරන්න අධිෂ්ඨාන කරගන්නේ කියන ඉල්ලීම මම කරනවා. ඒ වගේම 2020 වසරේ LLB ප්‍රවේශ විභාගයට අයදුම් කරපු ශිෂ්‍යයාවන්ට විභාගය 2021 අවුරුද්දේ ජුනි මාසයේදී බොහෝ දුරට පැවැත්වේවි. ඒ පිළිබඳව අපි දැනුවත් වූ විගස ඔබ දැනුවත් කරනවා. එනිසා ඒ සියලු දෙනාත් www.pramukhalawschool.com වෙබ් අඩවිය හරහා සම්බන්ධ වෙලා සියලුම විෂයන්ට අදාළව තමන්ගේ අධ්‍යයන කාර්යයන් ඉතාමත්ම කැපවීමෙන් උනන්දුවෙන් අඛණ්ඩව කරගෙන යන්න වග බලා ගන්න. මොකද අධිෂ්ඨානයකින් තොරව ජයග්‍රහණයක් ළඟා කරගන්නට අමාරුයි. හැම වෙලාවෙම වාසනාව ලෝකේ ළඟා කරගත්ත පුද්ගලයෝ ඒ වාසනාව ළඟා කරගත්තේ බොහෝ කැපකිරීම් කරලා. ඒ ජයග්‍රහණයන් ලබා ගත්තේ බොහෝ කැපකිරීම් කරලා. එනිසා ඒ ජයග්‍රහණය ලබා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයත් සමග සම්බන්ධ වෙන්නට කියලා ගෞරවයෙන් ආරාධනා කරමින් අද දේශනය අවසානයේදී ඔබේ ජීවිතයට මෙන්න මේ ආදර්ශය එකතු කරගන්නට කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. Education is the most powerful weapon which you can use to change the world. අධ්‍යාපනයේ අනු ඔබට ලෝකය වෙනස් කිරීමට භාවිතා කළ හැකි වඩාත්ම බලවත් ආයුධයයි. දකුණු අප්‍රිකාවේ පළවෙනි කළු ජාතික ජනාධිපතිවරයා නෙල්සන් මැන්ඩෙලා විසින් කරනු ලැබූ කියමනක්. ඔබ සියලු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. නීති අධ්‍යාපනයේ ප්‍රමුඛයා අසම සම ප්‍රතිඵල නැවතත් තහවුරු කළ වගයි. නවබඳවා ගැනීම සඳහා දැන්ම අමතන්න.